එහෙනම් පින්වතුනි අද අපිට උදා වෙලා තියෙනවා පසුගිය සෙනසුරාදා අපේ ගුරුතුමා කියලා දීපු දේවල් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ගැටලු ඇතිතෙන් පැහැදිලි කරගන්න මම පළමුවෙන්ම ආරාධනා කරනවා අපේ අමරාමිෂ්ට අපිට ගුරුතුමා ගිය සතියේ කියලා දීපු දේවල් සම්බන්ධයෙන් පොඩි සාරාංශයක් කරලා අපේ සාකච්ඡාවට එන්ඩ ගිලිවරලා හොඳයි තෙරුවන් සරණයි ඩොක්ටර් විජේමාන්න වගේම අනිත් සියලුම දෙනාගෙන් කල්යාණ මිත්‍රයන්ගෙන් මම ඇත්තටම පිවිසීමක් විදිහට මේක අපි ආරම්භ කරමු සාකච්ඡාව ගුරුතුමා ගියවර අජන්ත සම්පත් ගුරු පියාණන් අපිට ගියවර සාකච්ඡාවේදී ධර්ම දේශනාවේදී ඉතා වැදගත් වුණු කරුණු කීපයක් සඳහන් කරා ඉස්සලාම අපි ඒව පොඩ්ඩක් ගුණගත කරගෙන මම හිතන්නේ අපේ සාකච්ඡාවට සහභාගී වෙන අනිත් කල්යාණ මිත්‍රයනුත් මේකට උපකාර කරගන්න අපි කොටස් විදියට බෙදාගමු කියලා මම යෝජනාවක් කරනවා. එතනදී මේ මුලින්ම කතා කරා ద్వාර පිළිබඳව. ඊළඟට මේ ద్వාර සිත් පිළිබඳව ඒ වගේම අපිට ප්‍රඥප්ති පිළිබඳ කතා කරා. ඊට පස්සේ උපාදාන පිළිබඳව කතා කරා. ඒ වගේම දේශනාව යෙදුණා පංචකාම ගුණ සහ පස්කම් සැප පිළිබඳව. මම හිතන්නේ ප්‍රධාන වශයෙන්ම මගේ මතකයේ රැඳිලා තියෙන්නේ මෙන්න මේ කොටස් හතර. මම ద్వාර පිළිබඳ විස්තරයක් අභිධර්මාශ්‍රය කරගෙන පොඩ්ඩක් විස්තර කරලා දෙන්නම්. අපි සුරත් මහත්මයාටත් ඒ වගේම ප්‍රසන්ත මහත්මයාත් අපේ ප්‍රේමලාල් මහත්මයාත් ඉන්නවා. ඒ අයන්ට අපි අපේ අවස්ථාව දෙමු. අනිත් උපාදාන පිළිබඳව ඒ වගේම ප්‍රඥප්ති පිළිබඳවත් යම් විස්තරයක් මම දෙන්නම්. අනිත් අයත් ඒකට සහභාගී කරගමු. හොඳයි. ద్వාර පිළිබඳව කතා කරද්දී අපිට ඊටාම විශේෂ වුණු සිද්ධාන්තයක් මෙතෙන්දී පෙන්වුම් කරා. ඇත්තටම ධර්මානුකූලව බලද්දී සූත්‍ර පිටකානුසාරයෙන් ගනිද්දී ద్వාරයක් කියන තැනදී අපිට මේ වගේ සංකල්පයක් පෙර තිබුණේ නැහැ. ඒ කියන්නේ අපි ద్వාරයක් කියනකොට අපි ගන්නෙ හැමතිස්සෙම යමක් ඇතුළට එනවා හෝ යමක් පිටට යනවා කියන තැන ඉඳන්. නමුත් ඒ වගේ සරල සංකල්පයක් නොවුණු මේ සරලයෙන් අපිට මේක සරලව දකින්න බැරි ඉතා විශේෂ වුණු ධර්ම ස්වභාවයක් මේක තුල තියෙනවා. ඒක අභිධර්ම, ඒ කියන්නේ පරමාර්ථ ඇසුරෙන් තමයි අපිට මේක බෙදා වෙන් කරගන්න වෙන්නේ. එතකොට ద్వාරයක් කියනකොට අපි දන්නවා මේකට හේතු කාරණා කීපයක්. අපි ගමු ආවර්ජනය කරන්න පුළුවන්. නැත්නම් බාහිර රූපයක් අපි රූපාරම්මණයක් නැත්නම් වර්ණාරම්මණයක් අපි ගත්තොත් ඒ පැවැත්මට ගෙන දෙන කාරණයක් වෙන නිසා. එහෙම නැත්නම් ඒ අරූප ධර්මයන්ගේ පැවැත්මන්ට ගෙන දෙන කාරණයක් නිසා දොරටුවක් කියලා කියනවා. ඒක එක්තරා විග්‍රහයක්. අනිත් එක ධර්මයෙන් අනුව ආරම්මන ධර්මයක් විදිහට. ඒ කියන්නේ චිත්තචෛතසික ධර්මයන්ගේ ආරම්මන ධර්මයක් විදිහට මේ රූපාදී එහෙම නැත්නම් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ හය ආකාරයට ධම්ම ඇතුළු හය ආකාරයට අරමුණු ඇතුල් වීමත් පිටවීමත් නැත්නම් නික්මීමත් ප්‍රවේශයක් කියන හේතුව උඩ ద్వාරය කියලා හඳුන්වනවා. එතකොට මේ ద్వාරයන්ගෙන් ගන්නාලාද අරමුණු එල්බගෙන පහළ වෙන නිසා ద్వාරික කියලා කියනවා. එතකොට මේ ద్వාරික සිත් විදිහට අපි කලින් අපි ඉස්සර තේරුම් අරගෙන තිබුණේ යමක් ඇතුළට එනවා පිට වෙනවා කියවට මේ ద్వාරය පිළිබඳ ඊට වඩා වැඩි දෙයක් වෙනවා. ඒ කියන්නේ එතන සිත් වැලක්. එක සිතක් නෙවෙයි. චක්කු විඥානය කියන තැන අපි ගත්තේ චක්කු විඥානයේ තනි සිතක් බව ඇත්ත. නමුත් අපි ద్వාර සිත විදිහට චක්කු විඥාන සිත කියලා අපි ගත්තා. නමුත් ඒ චක්කු විඥාන සිතේදී චක්කු විඥානය කියන තනි සිතට වඩා ඒකේ චිත්ත වීතියක් වැලක් විදිහට තමයි මේ ద్వාරයෙන් පැමිණෙන්නේ. එන්නේ ඒ විදිහට ගත්තොත් ඒ ద్వාරික සිත් පහක් ප්‍රධාන වශයෙන් පංචද්වාරයට අරමුණු වෙන ඉඳ අපි චක්කු විඥාන චිත්ත වීති කියලා ගන්නවා. ඒ වගේ චක්කු සෝත ගාන ජීවා කාය කියන එක මේ ద్వාර සිත් වැල් පහකින් හඳුන්වනවා. එතකොට ඒවා පංචද්වාර වීති. මනෝද්වාරයට පැමිණෙනවා නම් ඒක ඊට වඩා විශේෂයි. මොකද හේතුව ඒ විදිහටමයි පැමිණෙන්න. නමුත් එතනදී අපි දන්නවා අර නොසිඳ පවත්නා, ඒ කියන්නේ වීතිසිත නූපදින අවස්ථාවකදී නොසිඳ පවත්නා භවාංග චිත්ත පරම්පරාව තමයි, ඒ කියන්නේ විපාක විඥාන වශයෙන් පැමිණෙන චිත්තයම තමයි එතන මනෝද්වාරය කියලා අපි ගන්නෙ. එතකොට මනෝද්වාරයට පැමිණෙන සිතුත් ඒක අනිවාර්යෙන්ම පංචද්වාරයට පස්සේ, ඒ කියන්නේ අතීත නිමිත්තක් ආරම්භය තමයි මනෝද්වාරික සිත් පහළ වෙන්නේ. එතකොට ධම්ම නිමිති කියලා අපි ඒවට සඳහන් කරනවා. එතකොට මේ අපිට තව මේකේ ගන්න පුළුවන් තැනක් තමයි චක්කුද්්වාරික චිත්ත වීතියකදී චිත්ත නියාමයන් කීපයක් තියෙනවා වීති සිතකදී. ඒ කියන්නේ චක්කුද්්වාරයේ ඇසුරු කරගෙන තමයි
මේ වර්ණ රූප ආරම්මණය ඇවිල්ලා වැදිලා ඒ පිළිවෙලින් උපදින්නා වූ චිත්ත පරම්පරාව. එතකොට මේ චිත්ත වීතියක කිසි විටකත් එකවර තියෙන්නේ එක සිතයි. සිත් දෙකක් උපදින්නේ නැහැ. එතකොට සිතක් ඉපදිලා නිරුද්ධ වුණාමම ඊට පෙරපසු නොවි තමයි අලුත් සිතක් මේ භූමිය අසුරු කරගෙනම උපදින්නේ. එතකොට අපි මේ සිතක ආයු කාලය කියලා අපි ගන්නේ උත්පාද ස්ථಿತಿ භංග කියන්නේ ක්ෂණ 3ක්. එතකොට චිත්තක්ෂණයයි. ඉතින් කෙටිම ආයු කාලයක් තියෙන අපි ආයු විදිහට ගත්තොත්. නමුත් බුදුන් වහන්සේ දේශනා කරනවා මේක උපමාවකින් පවා අපිට මේ වේගය පෙන්눔 කරන්න අපහසුයි කියලා. ඒ කියන්නේ ඒ තරම් මේ සිතක මේ ඇතිවීම පැවතීම නැතිවීම කියන එක ඉතා වේගවත්. ඒතර චිත්ත වීතියක හැම වෙලේම භවාංග චිත්තය හරවනවා. ඒ කියන්නේ නවත්තලා තමයි භවාංග සන්තතිය බිඳ දාලාම තමයි මේ ద్వාර 6කින් අරමුණු අරගන්නේ. එතකොට සිතක් හැම වෙලාවෙම අරමුණක් අරගෙන ඒ අරමුණ රස විඳලා ඒ අරමුණ නැති වුණාට කියන්නේ ඒ සිත සම්පූර්ණයෙන්ම නිරුද්ධ වුණාම තමයි නැවත සිතක් හටගන්නේ. එතකොට මේ සිතට පෙර සිතේ ප්‍රත්‍ය අනිවාර්යෙන් යෙදිලා තමයි නැවත සිත් පරම්පරාව පවත්වාගෙන යන්නේ. ඒතර මේකට විශේෂ වුණු කර්මයක් ධර්ම කරුණක් තමයි මේ ආරම්මන ద్వාරය කියන එක. මේ අලබ්බනීය ධර්ම කියලා කියනවා. ඒ කියන්නේ චිත්ත වීතියකට එහෙම කියන්නේ පංචද්වාර වීති හෝ මනෝද්වාරික වීති හටගනිද්දී අරමුණක් නැතුව මේ සිතක් උපදින්නේ නැහැ. ඒකට අනිවාර්යයෙන්ම ద్వාරසිතකට මේ අරමුණක් හේතු වෙන. ඒ කියන්නේ චිත්ත චෛතසික උපකාරයෙන් චිත්ත චෛතසික පුඤ්ජයක් කියලා අපි කියනවා මේ විදිහට. මේක අරමුණු ගන්නා වශයෙන් මේ ඒ වගේ මේ අරමුණෙහි ඇලෙන ස්වභාවය නිසා අපි එකට කියනවා ඒ ආරම්මන ભેදය අනුව ආරම්මන කෘත්‍යයක් කියලා. එතකොට රූපය අනුව රූපාලම්බන, ශබ්දාරම්බන ওই විදිහට ගත්තොත් ධම්මාලම්බන කියලා මේ ඇලෙන ස්වභාවයක් මේකේ ඇති වෙලා තියෙනවා. ඒ සය ආකාරයකට ඇලීම් විදිහටත් එනවා. එතකොට හැම වෙලේම හොඳට දැක ගන්න ඕන මේ ඇස හමුවට එන වර්ණය කිසි දවසක තනි වර්ණයක් නෙමෙයි අපි ගන්නෙ අපිට ඒක පරමාර්ථ වශයෙන් හමු වෙන වර්ණ රූපයක් නෙවෙයි. මොකද හේතුව මේකේ වර්ණ මිශ්‍රයක්, ඒ මිශ්‍රණයක්. අපිට ඒක හම්බෙන්නේ පරමාර්ථ ධර්ම විදිහට අපිට මේක ගත්තට මේ චක්කු ප්‍රසාදයේ හටගනිද්දී මේ රූපාරම්මණය ඇවිල්ලා වදිද්දී මේ චක්කු ප්‍රසාදයේ චක්කු විඥානේ හටගනිද්දී මේ තුනම එකතු වෙන්නේ පස්සේ හටගන්නේ. නමුත් මෙතනදී අපිට රූප කලාප විදිහට තමයි මේක බලන්න වෙන්නේ. එතකොට රූප කලාප විදිහට බලනවා නම් මේක රූප චිත්තචෛතසික පිණ්ඩයක්. ඒක නිසා තමයි අර සිත් වැලක් කියන තැන අපිට ගන්න වෙන්නේ. එක සිතක ඇති වෙලා පැවතිලා නැති වෙනකොටත් එතන චිත්තචෛතසික පුඤ්ජයක්. ඒ වගේ සිත් වැලක් හටගෙන තමයි ඒ ద్వාරය පවත්වාගෙන යන්නේ. එතකොට මේකේ වැදගත්ම කොටස තමයි මේ හැම වෙලෙම මේ ద్వාර වීතියක් හටගනිද්දී ඒ ద్వාර වීතියේ යෙදෙනවා සිත් කීපයක්. අපි ගත්තොත් පෙර භවාංගයේ තිබුණා නම් ඒ අපි අතීත විපාකයක ඒ කියන්නේ අතීත විපාකයක් අරඹයා හටගත්ත භවාංග චිත්ත පරම්පරාවක්නේ ප්‍රතිසන්දියත් ඇතුළුව තියෙන. ඒතකොට මේ භවාංග චිත්ත පරම්පරාව අතීත භවාංගය කැඩිලා ඊට පස්සේ භවාංග චලන භවාංග උපච්ඡේද මේවා සියල්ලම වැටෙන්නේ අර විපාක ගණයට. ඊට පස්සේ පංචද්වාරා වර්ජනේ ඉඳන් ඒක පංචද්වාරා කියන්නේ එක්තරා ක්‍රියාවක්. ඒක අපි පහුවෙලා ගුරුතුමා විස්තර කරાવી. පංචද්වාරා වර්ජනේ ඊට පස්සේ චක්කු විඥාණයට එනවා නම් රූප චක්කු විඥාන සිත ඊට පස්සේ සම්පටිච්ඡන සිත, සම්තිරණ සිත, වොත්තපන සිත ඊළාට ජවන 7ක් ගිහිලා තමයි පදාරම්මන දෙකකින් මේ රූපයක් පිළිබඳ ඇති වුණු චිත්තක්ෂණ 17කින් යුත් වුණු මේ චිත්ත වීතිය. ඒතකොට චිත්ත වීතියක් හැම වෙලේම හට අරගත්තට මේ චිත්ත වීතිය එක රූප නිමිත්තක් ආරම්භය 17 වතාවක් ඉපදිලා නිරුද්ධ වෙලා ගිහිල්ලා නැවත අතීත වර්ණය. ඒ කියන්නේ මනෝද්වාරයට යනකොට අතීත වර්ණාරම්මණය තමයි අරගෙන යන්නේ. ඒ නිසා අපි හොඳටම දන්නවා අරූපී ධර්මතාවය අපේ චන්දරාගෙන් බැඳෙනවා. එහෙම නැත්නම් ලෝභ දිට්ඨියෙන් අර අපි කිව්වේ උපාදානීය කියලා උතනදී. එතකොට තෘෂ්ණා දිට්ඨියෙන් මේ බැඳ ගන්න පුළුවන්කම නිසාමයි මේ රූපය මනෝද්වාරයේ කරා ගෙනහිල්ලා එතන මනෝද්වාර චිත්ත වීති හදන්නේ. එතකොට මනෝද්වාර චිත්ත වීති හදනකොට අරට වඩා ඊටා ප්‍රබලයි. මොකද හේතුව එතකොට අපිට ලෝභය සහ දිට්ඨිය එහෙම නැත්නම් ලෝභ, ද්වේෂ, මෝහයෙන් ග්‍රහණය කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම ලෝභයයි දිට්ඨියෙන් අරමුණු කරන්න නිසා මේවට අත්‍තරම උපාදානීය කියනවා. එතකොට අපි ඔය පංචකාම ගුණ කියලා කතා කරේ විපාක මට්ටමේ වෙනස් කළ නොහැකි දේවල්. ඒවා ద్వාරයට පැමිණෙනකොට අනිෂ්ඨාරම්මන සහ ඉෂ්ඨාරම්මන. එහෙම නැත්නම් ඉෂ්ඨ අනිෂ්ඨ නොවන කියලා මේ ආකාර විදියට තුනකින් එනවා ద్వාරයට. එතකොට අපි ගන්න හැම වෙලෙම
අර ඇතුළට එන රූපයම ප්‍රිය මధుර මනාප ඉෂ්ඨකාන්ත රජනීය ඔය කාමූප සංගීත ඔය විදිහට අරගෙන මේක අපි ඇතුළට දාලා නැවතත් ඒකම තමයි එළිය බලන්නේ. එළියට බලනකොට එළියට පිට කරනවා නම් අපි දකිනවා ආයි අර අජ්ජත් බහිද්ද දෙක ගැට ගන්නවා. මේ අජ්ජත් බහිද්ද දෙක ගැට ගහන්නෙත් මෙතන ద్వාරයේ අරමුණු. එතන ద్వාරය තමයි ප්‍රබල. එතකොට අපිට ගන්න සරලව ගන්න පුළුවන් න්‍යායක් නෙමෙයි මේ ద్వාරය කියන්නේ. හොඳට විදර්ශනා චිත්තයෙන් මේක බලන්න පුළුවන් ස්වභාවයක්. ඒතර යෝනිසෝ මනසිකාරයේ නොයෙදෙනු අවස්ථාවකදී අපිට මේක ඉෂ්ට රූපය පස්කම් සැප බවට පත් වෙනවා. මේ අනිෂ්ට රූපය ද්වේෂ සහගත ගැටුණු ස්වභාවයක් බවට පත් වෙනවා යෝනිසෝ මනසිකාරයෙන් නොයෙදෙන අවස්ථාවකදී. ඒ නිසා මේ විදිහට අපි විපාකය නැවත නැවත කර්ම බවට සකස් කරගෙන මේවා තමයි ජවන් කියන්නේ. ඒ ජවන් සිත් අරබය එහෙම නැත්නම් කර්ම සිත් අරබය නැවත විපාකයකට අපි කර්මජ රූප එහෙම නැත්නම් මේ චිත්තචෛතසික උපද්දවනවා. ඒතර මෙන්න මේ පැත්ත තමයි ద్వාර පිළිබඳව කතා කරේ. එතකොට ద్వාර වශයෙන් ප්‍රධාන වශයෙන්ම අපිට අරමුණු ලෝකය ගැට ගැහෙන තැන මේ ඇස කන නාස දිව ශරීරයත් එක්ක මේ අපි ගැට ගන්න ලෝකය අජ්ජත් බහිද්ද මේ තියෙන මේ ආයතන ගැට ගැහිම මේකම තමයි මේ ద్వාර වලින් ద్వාර ආරම්මණයෙන් සිදුවෙන්නේ. එතකොට ප්‍රධානම දේ තමයි මනෝද්වාරයට එනකොට කාලාත්‍රයේම අරමුණු ග්‍රහණය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක මේ විෂය ඊටා විශාලයි. ඒ කියන්නේ අතීතයේ පෙර කර්ම අතීත භවයකදී අපි කරන ලද අකුසල විපාකයක් කුසල විපාකයක් ඒක හේතු කරන්න පුළුවන් වෙනවා මේ ద్వාරය මේ මනෝද්වාරයට. එතන අපිට කුසල චේතනා අකුසල චේතනා පහළ කරගන්න නැවත කර්ම සකස් කරගන්න පුළුවන් වෙනවා. එතකොට නමුත් වර්තමාන ద్వාරයකට කියන්නේ ඇස රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ ආරම්භය අපිට ලෝකේ නිර්මාණය වෙනකොට එතනදී ඇත්තටම පච්චුප්පන්න මොහොත එහෙම නැත්නම් වර්තමාන මොහොතේදී නැවත කර්ම සකස් කිරීම කියන එක අපිට කතා කරන්නට පුළුවන්. ඊළඟට මම උපාදාන පැත්ත අපි අනිත් තව කෙනෙකුට විස්තර කරන්න දෙමු. ප්‍රඥප්ති පිළිබඳව පොඩි විස්තරයක් කරන්නම්. ප්‍රඥප්ති කියනකොට අභිධර්ම මාර්ගයේ සඳහන් කරනවා මේ ප්‍රඥප්ති පිළිබඳව ඕගොල්ලෝ විස්තර කරලා මේකේ දැනගන්න ඕන දෙයක් තමයි ප්‍රඥප්ති කියන්නේ අවබෝධයකින් ප්‍රඥප්තිය කියන පැනවීම මොකක්ද? ප්‍රඥප්ති වෙන්කොට පිළිබඳව ඒ පිළිබඳව හොඳට පරමාර්ථයන්ගෙන් වෙන් කළා දැනගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ප්‍රඥප්තියක් කියන්නේම සැබෑවටම ඇති සැටියෙන් සිතට නැගෙන හොඳින් විමසුවහොත් නැති බව දැනෙන සත්‍ය වශයෙන්ම නැති දේවල් වලටයි ප්‍රඥප්ති කියන්නේ. ඒ කියන්නේ පරමාර්ථයට හසු නොවන දේවල් ප්‍රඥප්ති වෙනවා. ඒතකොට මේ අනුව සත්‍ය වශයෙන්ම ඇති දේවල් පරමාර්ථ වෙනවා. සත්‍ය වශයෙන්ම ඇති නොවුනත් අපිට ඒක සිතෙන් විමසා බලන්න පුළුවන් දේවල් ප්‍රඥප්ති කියනවා. එතකොට ප්‍රඥප්ති ආකාර ප්‍රධානයෙන් දෙකයි. එකක් නාම ප්‍රඥප්ති අනිත් එක අර්ථ ප්‍රඥප්ති. ඒතර ගුරුතුමා පැහැදිලි කරා මේ නාම ප්‍රඥප්ති යටතට ගනිද්දී අපි මේ දැන් ශබ්දය කියනකොට ඒක ශබ්ද කියන්නේ පරමාර්ථ ධර්මයක්. එතකොට ශබ්දය කියන ශබ්දයේ අරමුණු දැන් මේසය කියනකොට අම්මා කියනකොට ඒ පැනවීම නමකින් සඳහන් කරනවා. හැබැයි ඒකේ ශබ්දය අරමුණු කරගෙන යෙදෙනවා නම් ඒක පරමාර්ථ ධර්මයක්. එතකොට ඒ පරමාර්ථය නාමයෙන් වෙනස් කරන හැටි හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට අසන තැනැත්තාගේ සිතට යම්කිසි අර්ථයක් මතු කර දෙනවා නම් ඒක නාම ප්‍රඥප්තියක් වෙනවා. එතකොට දැන් අපි අර්ථ ප්‍රඥප්තිය කියන්නේ ඒකෙන් අර්ථ ගන්නවන දේ. ඒ කියන්නේ අපි ගත්තොත් සමූහ ප්‍රඥප්තියක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් කාලය අනුව ගත්තොත් දැන් සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ, එතකොට උදේ හවස් වීම, මේ රාත්‍රී කාලය, මේ විදිහට කාලය වෙන් කරනවා නම් කාල ප්‍රඥප්තිය. ඒවා ඔක්කොම අර්ථයන්ට යෙදෙනවා. එතකොට නාම ප්‍රඥප්ති පැහැදිලි වෙන් කරගන්න පුළුවන්. වචනානුසාරයෙන් සිතට නැගෙන පරමාර්ථ වශයෙන් දැනෙන දේවල් ඒවා අර්ථ ප්‍රඥප්ති. එතකොට ප්‍රඥප්ති තියෙනවා විද්‍යාමාන ප්‍රඥප්ති අවිද්‍යාමාන ප්‍රඥප්ති විදිහට ප්‍රධාන වශයෙන් තව කොටස් දෙකකට ගත්තොත් ඒ විද්‍යාමාන ප්‍රඥප්ති කියන්නේ පරමාර්ථ ලෙස ඇති දේවල් ඒවා විද්‍යාමානයි. කියන්නේ රූප වේදනා චිත්ත පස්ස වේදනා සංඥා චේතනා පඨවි ආපෝ තේජෝ කියලා අපිට පරමාර්ථ ගන්න. ඒ සියල්ලම විද්‍යාමාන ප්‍රඥප්ති වෙනවා පරමාර්ථය අනුව ගන්නවා නම්. අවිද්‍යාමාන කියන්නේ පරමාර්ථ වශයෙන් නැති දේවල්. දැන් මේසය කියන එක තව තව කුඩා කොටස් වලට කඩලා අපිට පරමාර්ථ වශයෙන් විද්‍යාමානක් පුළුවන්. හැබැයි ඒක අවිද්‍යාමානයි. ඒතර පුටුව කියන්නේත් ළමයා අම්මා කියනකොටත් එතන අවිද්‍යාමාන. ඒතර විද්‍යාමානෙන් අවිද්‍යාමාන ප්‍රඥප්ති තියෙනවා. අවිද්‍යාමානෙන් විද්‍යාමාන ඕක අපිට වෙන් කරගන්න වෙනවා අර උඩ තියෙන අර්ථ ගැන්වීම අනුව. එතකොට දැන් උදාහරණයක් විදිහට අපේ ගුරුතුමා විස්තර කරා නුවණැත්තා කියලා. නුවණැත්තා කියනකොට පැහැදිලි වෙනවා නුවණැත්තා මේ
විද්‍යාමාන ප්‍රඥප්තිය. හැබැයි පුද්ගල ભેදයක් නුවණ කියන්නේ විද්‍යාමාන පරමාර්ථයක් විදිහට ගැනෙනවා. හැබැයි තැනැත්තා යෙදෙනකොට එතනදී පුද්ගල භාවය එනකොට ඒක අවිද්‍යාමානයි. එතන රූප වේදනා සංඥා සංකාර විඥාන කොට කියන තර එතන අවිද්‍යාමාන ප්‍රඥප්තියක් යෙදෙනවා. ඒතර විද්‍යාමානෙන් අවිද්‍යාමාන. ওই විදිහට අපිට ඒක කොටස් 6කට වෙන් කරගන්න පුළුවන් වෙනවා ප්‍රඥප්ති පිළිබඳව. එතකොට මේක මම හිතන්නේ අභිධර්ම මාර්ගයේ පිටුවේ 278 පැහැදිලි කරලා කියනවා මේ කොහොමද ප්‍රඥප්තිකරණය කෙරෙන්නේ. වගේ මේ පිළිබඳ ධර්මානුකූල හැඳින්වීමකුත් තියෙනවා. ඒ පිළිබඳව තමයි මම දේශනාව අද අපි සාකච්ඡාවට ගන්නේ. මම හිතන්නේ උපාදාන සහ උපාදානීය ධර්මතා පිළිබඳ අපි තව කල්යාණ මිත්‍රයෙක්ගෙන් කරුණු විමසා ගමු. හොඳයි, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අමර මහත්මිය. මම හිතන්නේ ඔබතුමිය ඊටමත් හොඳින් ඊගෙන විස්තර කරලා අපිට හොඳ ආරම්භයක් ලබා දුන්නා. එතකොට අමර මහත්මිය දැන් ප්‍රඥප්ති කතා කරනකොට දැන් කාල ප්‍රඥප්ති කියලා කිව්වම එතකොට ඒක අර්ථ ප්‍රඥප්තියට යන්නේ. මොකද මුලින්ම කොටස් දෙකකටනේ කැඩුවේ නාම සහ අර්ථ කියලා. ඔව්. කාලයක එන්නේ එතකොට ඒක අර්ථ ප්‍රඥප්තියක් විදිහට තමයි ගන්න. ඒක තමයි කාල කියන්නේ. හොඳයි. ඒක අපිට අර මේ සමූහ විදිහට දැන් අපිට ප්‍රඥප්තිකරණය කොට ඒකෙදී යම් වචනානුසාරයෙන් සිතට දැනෙනවා නම් පරමාර්ථ වශයෙන් දෙයක්. එතන මේ පුද්ගල භාවයක් යෙදෙනවා. එතකොට කාල භාවයක් යෙදෙනවා. දිශාවක් වෙන් වෙනවා නම් ඒවා ඒ විදිහට අර්ථය ගන්න පුළුවන්. එතකොට ඒ වගේ විදිහට අපිට අර්ථ ප්‍රඥප්තිය වෙන් කර ගන්න පුළුවන්. අර්ථ ප්‍රඥප්තිය ඒ වගේ තව කොටස් වලට බෙදලා තියෙනවා. කාල ප්‍රඥප්තිය උදාහරණ විදිහට ඒවා ගන්න පුළුවන්. නමුත් අර්ථය කිව්වහම ඒකේ වචනානුසාරයෙන් වැටහෙන දේ ගන්න වෙනවා එතනදී. හැඟීමක් විදිහට පහල කර ගන්න පුළුවන් දේ. ඒ නමුත් ඒක පරමාර්ථ ස්වභාවයෙන් නැහැ. එතන තමයි ප්‍රඥප්ති කියන එක අපිට හඳුනා ගන්න වෙන්නේ. හොඳයි. බොහොම පිං. හොඳයි. එහෙමනම් අපි උපාදානීය සර්ණයි විජයමාන මහත්තයා තව පාරක් මට අමරමස්කියන් පොඩ්ඩක් අහන්න ඕනේ. එතකොට මට දැන් අර්ථ ප්‍රඥප්තිය කියන එක තේරුණා. එතකොට නාම ප්‍රඥප්තිය කියන එක තව පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද? උදාහරණ කීපයක් අරගෙන. මොකද එතකොට දැන් මට දැනට හිතෙන හැටියට අර්ථ ප්‍රඥප්තිය නෙවෙයි නම් ඒක නාම ප්‍රඥප්තියද? එහෙම නැත්නම් නාම ප්‍රඥප්තිය විශේෂයෙන් විස්තර කරන්න පුළුවන්ද? ඔව් මෙහෙමයි. දැන් නාම ප්‍රඥප්තිය හසුරවල අපිට අර්ථ ප්‍රඥප්තිය බලන්න පුළුවන්. දැන් අපි ගත්තොත් නාමයක් යෙදෙනකොට එතනදී ශබ්දය නෙමෙයි අපි කියන්නේ නාම විදිහට යෙදෙනවනේ. ඒ කියන්නේ දැන් අපිට අල්ලන්න පුළුවන් දේවල් නෙමෙයිනේ නාම කොටට වැටෙන්නේ. අන්න ඒ වගේ ඒ නාමයන්ගෙන් අපිට යමක් දැනෙන මේ විඥාණයට හසු වෙන මට්ටමක් තියෙනවා නම් ඒවා ඇත්තටම නාම ප්‍රඥප්ති. එතකොට ඒ නාම ප්‍රඥප්තිය ඇසුරු කරගෙන අපිට අර්ථ ප්‍රඥප්ති ගන්න පුළුවන්. ඒ කියන්නේ අර මං කිව්වේ පුටුව මේසය කියන එක අර්ධ ප්‍රඥප්තියකුත් වෙනවා නාම ප්‍රඥප්තියකුත් වෙනවා. 근데 හැම එකක්ම ඒ විදිහටද අමර මහත්මිය දැන් කියන්නේ එහෙම නාම ප්‍රඥප්තිය විතරක් වෙන ඒවා තියෙනවද? ඒ දෙකම හැමලේම අපි කිව්වේ මේ පරමාර්ථ ධර්මයන්ගෙන් වෙන් කරගන්න තමයි මෙතන අවශ්‍ය වෙන්නේ. මොකද ප්‍රඥප්තිය කියන එක අර්ථ ගන්නවලා තියෙන්නෙම සැබෑවම ඇතිසැටි දෙයක් නෙවෙයිනේ. ඒක විමසුවොත් අපිට නැවත නැවත සත්‍ය වශයෙන් මේක දැක ගන්න පුළුවන් වෙනවා පරමාර්ථ වශයෙන්. එතනම තමයි ප්‍රඥප්තිය කියන්නේ. ඒක නිසානේ බුදුන් වහන්සේ ප්‍රඥප්තිකරණය දුන්නේ. මොකද නැත්නම් අපිට අනිච්ච කියන ධර්මතාවය අවබෝධ කරගන්න බැහැ. ඒක ප්‍රඥප්තියක් නොවුනනම්. එතකොට ඒක නාමිකව යෙදිලා තියෙන්නේ. ඒක ප්‍රඥප්තිකරණයක් තියෙනවා. එතන අර්ථ වශයෙන් අපිට ගන්න එතනදී අමාරුයි. නමුත් අපි අර්ථයන් තමයි ඒක ඇතුලේ හොයන්නේ. දැන් අනිච්ච කියන එක අපිට අර්ථයෙන් ගන්නත් අමාරුයි ප්‍රඥප්තිය. අපිට ඒක ඇත්තටම විදර්ශනා මනසකින්මයි ඒ අනිච්ච ගන්න. එතන දැන් අපි කතා කරන පොදුවේ ගන්න නිත්‍ය දේක අනිච්චනේ. ගොඩක් දෙනෙක් කතා කරන ඒ නිත්‍ය දේක අනිච්ච ගන්න නම් අර්ථ ප්‍රඥප්තියකින් අපිට කතා කරන්න පුළුවන් වෙනවා. අර්ථයකින් අර්ථ ගන්නවන්න බැරි දෙයක් ඒක විදර්ශනා එක කියන්නේ මම දකින්නේ එන්නේ විදිහට. එතකොට එතන නාම ප්‍රඥප්තිය යෙදිලා තියෙනවා නම් එතන සැබෑවටම නැති දෙයක් බව දකින්නත් ඕනේ. ඒ වගේම මේක අපිට සත්‍ය වශයෙන් නැති දේවල් මේ ප්‍රඥප්තිකරණයෙන් බලන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒකයි අර විද්‍යාමාන අවිද්‍යාමාන කියලාත් වෙන් උනේ. එතන පරමාර්ථ වශයෙන් නැති දේවල් අවිද්‍යාමානයි. පරමාර්ථ වශයෙන් ඇති දේවල් විද්‍යාමානයි. එතකොට පරමාර්ථ වශයෙන් තියෙනවා නම් ඒක විද්‍යාමාන ප්‍රඥප්තියක් වෙනවා. පරමාර්ථ වශයෙන් නැත්නම් ඒක අවිද්‍යාමාන ප්‍රඥප්තියක්.
ඒතර ඔය අර්ථ ප්‍රඥප්තිය ඇතුළෙත් අපිට එහෙම තව කඩලා බලන්න පුළුවන්. ඒවා විද්‍යාමාන අර්ථ ප්‍රඥප්තියද අවිද්‍යාමාන අර්ථ ප්‍රඥප්තියද කියලා බලන්න පුළුවන්. එතකොට කියන්නේ සරත් මහත්මයා. එතකොට මට හිතෙන මට තේරිච්ච විදියට අර දැන් සිතෙන්නේ ලෝකය අරමුණු කරන්නේ. එතකොට ඒ සිතට නැගෙන අදිවචන නොවන මූලික දේ තියෙනවනේ. ඒක තමයි නාම ප්‍රඥප්තිය කියලා අපි ගන්නෙ. ඊළඟට ඒ සිතට නැගෙන මොකක් හරි ඒ මොනවා හරි සම්බන්ධයෙන් හිතට එන මොකක් හරි ඒ නාමයේ තියෙනවනේ ඒ විඥාන මට්ටමේ තියෙන දේ ඒක වචන වලට කියන්නේ ඒක බාහිර ලෝකයට ප්‍රකාශ කරන මට්ටමට ඒක තව කෙනෙකුට කියන මට්ටමට ගත්තාම අන්න ඒක අර්ථයක් වෙනවා. එතන පොඩ්ඩක් සුරත් මහත්මයා පැහැදිලි කරගන්න වෙන. මොකද නාම ප්‍රඥප්තිය කියන්නේ අපිට නාමයක් භාවිතා වෙනවා නම් අදිවචනේ වෙලානේ මේසේ කියනකොට එතන අදිවචනයක් වෙලානේ. ඒක තමයි ඔක පොඩ්ඩක් පැහැදිලි වෙන්න මම ඇත්තටම ඔය ගැන මේ පහුගිය දවස් දේශනාවෙන් පස්සේ ඔක ගැන හිතුවාම මට හිතිච්ච දේ තමයි ඇත්තටම දැන් ඒ කියන්නේ අපි මේ වගේ විස්තර පැත්තකින් තියලා සාමාන්‍ය අපි මුකුත් දන්නේ නැති මට්ටමක ඉඳලා හිතුවොත් ඇත්තටම මට හිතිච්ච දෙයක් තමයි මේ ලෝකය කියන එක පැවතෙන්නේ ප්‍රඥප්තියින්ද. ඒ කියන්නේ අපි හිතමු දැන් අපි නම් දීලා තියෙනවා. දැන් අපි හිතමු විජේනායක, ප්‍රසන්ත, අමරා, ප්‍රේමලා ඒ ඔක්කොම ප්‍රඥප්තියනේ. කියන්නේ දාපු නම් අපි හිතමු මෙහෙම මොනවත් කිසිම කෙනෙක්ට නමක් දාලා නැහැ කියලා අපි ගල් යුගයේ හරි එහෙම අරගෙන හිතුවොත් නමක් දාලා නැහැ කිසිම කෙනෙකුට. එතකොට බලන්න එහෙම හිතලා බලන්න මේ ප්‍රඥප්ති එන්න වැඩි වෙච්ච හින්දා නේද අපි ලෝකයට තව තවත් මේ බැඳිලා තියෙන්නේ කියලා. එතකොට ඇත්තටම අපි ප්‍රඥප්ති දැන් අපේ රැස් වෙලා තියෙන හින්දා හුඟක් අපිට පරමාර්ථයට යන්න ප්‍රඥප්තිය තුලින්ම තමයි යන්න වෙලක් තියෙන්නේ. නමුත් මට හිතෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ කාලයක ගත්තයින් පස්සේ ඒ කාලයට පස්සේ දැන් එන්න අවුරුදු 2600කට පස්සේ මොනතරම් ප්‍රඥප්ති වැඩි වෙලාද මේ ලෝකේ. ඒ කියන්නේ අපි මේ ප්‍රඥප්ති වැඩි වෙන්න අපි ලෝකයට තියෙන බැඳීමත් වැඩි වෙලා. ඉතින් අන්න ඒ වගේ කියන්නේ ඔය මේ ප්‍රඥප්ති දැන් අමරමිස් ඒක බොහොම ලස්සනට පැහැදිලි කරානේ. ඒකේ දැන් මේ විදිහට හිතුවාම අර නාම ප්‍රඥප්ති කියන්නේ ඉතින් ඔය නාමිකව තියෙන ඒවා ඒ නාමිකව දීලා තියෙන ඒවා. ඊට පස්සේ මේ අර්ථ ප්‍රඥප්ති කියන්නේ දැන් අපි ඒ නාමය හින්දා අපි අර්ථයක් හදා ගන්නවා. දැන් අපි හිතමු දැන් මේසේ කියලා වචනයෙන් කිව්වහම ඒක නාමයක්නේ. ඊට පස්සේ අපි ඒකට අර්ථයක් හදා ගන්නවා අපි මේ ප්‍රඥප්තියක් හැටියට. ඒ කියන්නේ කකුල් හතරක් තියෙනවා උඩ බිමක් තියෙනවා කියලා මේසේ කියලා අපි අර්ථයක් හදා ගන්නවා. එතකොට හැම අවස්ථාවෙදිම අර්ථ ප්‍රඥප්තියක් තියෙනවා. එතන නාම ප්‍රඥප්තියක් තියෙනවමද? දැන් නාම ප්‍රඥප්තිය නාමකින් කතා කරන්නේ නාමකින් කියන්නේ. ඉතින් එතකොට ඒක අදහස තමයි අර්ථ ප්‍රඥප්තියට එන්නේ. ඔව් නාම ප්‍රඥප්තියකින් තමයි අර්ථ ප්‍රඥප්තියට එන්නේ. හැබැයි ඔකේ තියෙන ලස්සනම වැඩි මේකයි. එකම නාම ප්‍රඥප්තියකට අර්ථ ප්‍රඥප්ති පුජ්‍යලියෝ 10 දෙනෙක් 10 විදියකට ගන්න පුළුවන්. ඔව්. අන්න ඒකයි. ඉතින් ඇත්තටම ඒක තමයි මම හිතන්නේ ප්‍රසන්ත මහත්මයා අර විද්‍යාමාන අවිද්‍යාමාන කියන එක බුදුන් වහන්සේ දේශනා කරන්නේ. මොකද විද්‍යාමාන කියනවා නම් පරමාර්ථය එතන යෙදෙන්න ඕන. අවිද්‍යාමාන ප්‍රඥප්තියදී පරමාර්ථය යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ පරමාර්ථ වශයෙන් ගන්න බෑ කියන එක. ඉතින් ඇත්තටම ඕකම විදර්ශනා කරන්න වටින දෙයක් කියලා මට හිතෙනවා. මොකද දැන් අපි අර මං කියපු උදාහරණය ගන්නකො අපි ඉපදෙනකොට කාටවත් නම් දාලා තිබුණ නැත්තම් මොකද වෙන්නේ ලෝකෙ? එහෙම හිතන්න කාටවත් නම් දාලා නැහැ.
මේ ලෝකේ කාටවත් නම් දාලා නැති වුණොත් ඒ වෙනස බලන්න පොඩ්ඩක් කල්පනා කරලා දැන් අපි දැන් මේ දාපු නාමයේ හින්දා අපි කොච්චර ආත්ම දෘෂ්ටියක් හදා ගන්නවද නේද? ඉතින් ඒ නාමයේ හින්දා තව අර්ථ ප්‍රඥප්තිය අපි හදා ගන්න හුඟක්. කොහොමදත් ප්‍රසන්න ඒකයි දිට්ඨි කියන්නේ මම හිතන්නේ නේද? අපි දිට්ඨීන්ට යන්නෙත් ඔය වැරදි අර්ථ ප්‍රඥප්ති වලට ගිහිල්ලා තමයි මේ ධර්මයේ වරද්ද ගන්නෙත් ඒ වගේ තැනක කියලා මම හිතන්නේ. ඉතින් අපි හැමතිස්සෙම අර රූට් කෝස් එකට තමයි යන්න ඕනේ. මොකද්ද ප්‍රේමලාල් මහත්තයා ඇහුවේ? ඔව් මේ ඔතන දැන් ඔයා කිව්වා නේද නාම ප්‍රඥප්තියක් හැදුනාම තමයි අපි අර්ථ ප්‍රඥප්තියක් ගන්න කියලා. ඇත්තටම ඔගේ අනිත් පැත්ත වෙන්න බැරිද? ඒ කියන්නේ අර්ථ ප්‍රඥප්තියක් අපේ ඇත්තටම මේ මනෝද්වාරයේ ඇවිල්ලා මේ ඒකට අපි නාමයක් දෙනවයි කියන කතාවක් නැද්ද උතන? ඔව් ඒකත් ගන්න පුළුවන්. නෑ හැබැයි මට හිතෙන්නේ නාමයක් තියෙන්න මොන ප්‍රඥප්ති ගැනනේ මේ කතා කරන්නේ අපි පරමාර්ථ ධර්ම ගැන නෙවෙයිනේ. එතකොට හැමතිස්සෙම මූලික වෙන්න ඕනේ නාමයක් නැත්තම් ප්‍රඥප්තියක් ගැන කතා කරන්න බෑ. දැන් ප්‍රශ්න මහත්තයා අපි හිතමු දැන් අපි මුලින්ම දකිනවා කම්පියුටරයක්. අපි දන්නේ නැහැ මේක මොකක්ද කියලා ඉවරලා. අපි කියනවා ඒක පෙට්ටියක් වගේ දෙයක් කියලා ඉවරලා. එතකොට වගේ අවස්ථාවක් කොහොමද? එතකොට මේ ප්‍රඥප්තිය වෙන්නේ මට පෙට්ටියක් වගේ දෙයක් කියන එක නේද? ඒ කියන්නේ නාම ප්‍රඥප්තිය. ඒකේ ගන්නු අර්ථය වෙනස් වෙනවනේ. අර්ථය වෙනස්. නාමය කියලා එතන ගන්න වෙන්නේ ඒ දොස්තර මහත්තයා දකින දේ නිසා හිතේ ඒක අපිට වචනෙන් විස්තර කරන්න බෑ මුලින්ම එන අදහස. ඒක තමයි නාමය කියන්නේ. ඒක අදිවචන කරලා ගන්නවා එළියට අර්ථය කරලා. අන්න එතකොට දොස්තර මහත්තයා පෙට්ටි හරියටම ගෙස් කරගන්න බෑ. නමුත් කියනවා පෙට්ටියක් වගේ කියන එක තමයි එතන අර්ථය. right right. අනිත් ඒක ඇත්තටම ඔය මුලින් ඔය ප්‍රඥප්ති පිළිබඳව අර අමර මහත්මියත් මතක් කරානේ අර සංස්ථාන ප්‍රඥප්තිය ඊට පස්සේ සමූහ ප්‍රඥප්තිය සත්ව ප්‍රඥප්තිය දිශා ප්‍රඥප්තිය කාල ප්‍රඥප්තිය ඕවා ඔය පරාසයට ඔක්කොම අයිති වෙනවා ඉතින්. ලෝකේ තියෙන හැම දෙයක්ම ඔය පරාසයට අයිති වෙනවා. ලෝකය කියන්නේ ඉතින් ප්‍රඥප්ති සමූහයක් කිව්වොත් වැරදි නෑ. ඕකේ අර පරමාර්ථ ධර්ම විශේෂදී මනෝද්වාරයට ගන්න අරමුණු විදියට දක්වන්නේ වර්තමාන මේ ගෝචර රූප 5යි නෑ වර්තමාන ගෝචර රූප 7යි අර ප්‍රසාද රූප මේ 5යි ගෝචර රූප ප්‍රසාද රූප අයිති වෙනවනේ සුරත්නා. ඔව් වර්තමාන. ඔව් ඒ ප්‍රසාද රූප 5 ඇතුළත්නේ එතනදී. එතන පරමාර්ථ විදියට ගන්නේ ප්‍රසාද රූප 5යි ගෝචර රූප 7යි ඒ දෙක වර්තමාන ඊළඟට නිවන කාලයට අහු නොවන නිවනයි අනිත් ඔක්කොම ටික ගන්න ප්‍රඥප්ති වලට. එතකොට මේකේ අර ඔය ප්‍රඥප්ති පිළිබඳ අර මේකේ කියනවා මේක තැනක ඒවා බොහෝ සෙයින් වචනානුසාරයෙන්ම දැනෙන නිසා ඒවාට අර්ථ ප්‍රඥප්තිය යන නම තබා තිබේ. ඒක තමයි මම අර්ථ ගැනීම දුන්නෙත් ඒ විදිහට තමයි. වචනානුසාරයෙන් සිතට හැඟෙන පරමාර්ථ වශයෙන් නැතිදී. ඔව්. ඒ කියන්නේ නාම ප්‍රඥප්තිය මුල් වෙන්න ඕනේ හැමතිස්සෙම. ඔව්. අමරමිස් අර දැන් ප්‍රඥප්ති වලට නාම ප්‍රඥප්තියෙන් අර්ථ ප්‍රඥප්තියට ගෙනාවට පස්සේ ඒ අර්ථ ප්‍රඥප්ති ටික නේද අපි බෙදාගන්නේ විද්‍යාමාන අවිද්‍යාමාන විද්‍යාමානෙන් අවිද්‍යාමාන අවිද්‍යාමානෙන් විද්‍යාමාන සහ අවිද්‍යාමානෙන් අවිද්‍යාමාන කියලා ඒ අනිවාර්යයෙන්ම මොකද මේ එතනත් නාමය මුල් වෙලාමනේ විද්‍යාමාන අවිද්‍යාමාන වෙන් වෙන්නේ. ඒතකොට අර්ථය අනුව තමයි අපිට ඒක ගන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒක එතකොට මූලික මට්ටම නාම ඊට පස්සේ අර්ථ වලට ගෙනාවා අර්ථ වලට ගෙනාවයින් පස්සේ ඒ ටික තමයි අපි බෙදන්නේ අර විදියට 6ට. හැබැයි නැහැ අපිට දැන් ඕක අපි ඕක පොතකට ගත්තොත් නම් අපිට එහෙම බෙද ගත හැකි. ඕක පොතකට ගන්න නැතුව මම හිතන්නේ අර ප්‍රසාද මහත්තයා කිව්වා වගේ මේක දකින්න පුළුවන් නම් මම හිතන්නේ මීට වඩා සාර්ථකයි කියලා. මොකද විද්‍යාමාන කිව්වහම සාමාන්‍ය ඒකට අර්ථයක් අපිට ගන්න පුළුවන්ද? ඒක පරමාර්ථ වශයෙන් තියනවද? හසු වෙනවද? නේ දැන් අපි ඕනම දෙයක් රූපය ඇසුරු කරගෙනමනේ ගන්නෙ. එතකොට රූප පරමාර්ථය ඒක යෙදෙනවා නම් ඒක විද්‍යාමානයි. දැන් නිවන වගේ එකක් ගන්න අපිට රූපේ යෙදෙන්නත් බෑ. පරමාර්ථයක් අනුව එතන රූපේ අපරමාර්ථ ධර්මයක් විදියට තියෙන. එතකොට එතන විද්‍යාමාන ප්‍රඥප්තියක්ද අවිද්‍යාමාන ප්‍රඥප්තියක්ද නිවන කියන එක. දැන් පරමාර්ථ වශයෙන් නිවන තියෙනවා. එතකොට දැන් විද්‍යාමානද අවිද්‍යාමානද? විද්‍යාමාන නේ? විද්‍යාමාන.
ඔව් විද්‍යාමානයි. අන්න එතන ඒ වගේ වෙන් කර ගන්න වෙනවා. මොකද අපිට ඒක මේ නුවණටම ගෝචර කියන තැනයි ගන්න වෙන්නේ. මොකද ඇහැට ගැනනේ අපි කතා කරන්නේ මේ විද්‍යාමාන කියලා. ඒ ඇහැ නෙවෙයි නුවණත් එක්ක ප්‍රඥාවත් එක්ක මුල් නුවණ වෙලා කියන ඔව් නුවණට අහුවෙන එකක් ඇත්තටම හරියෝ. එහෙම මේ ලස්සනට මේකේ පැහැදිලි කරනවා මේ මෙන්න මේක පොඩ්ඩක් බලන්න. එතකොට හොඳටම පැහැදිලි වෙයි හැමෝටම. මේසේ යන නාම ප්‍රඥප්තිය එක් දෙයකි. එය මේ ස ය යන ශබ්ද තුන නිසා සිතට දැනෙන දෙයකි. කියන ලද කරුණු නුවණින් සලකා බලා ශබ්දේත් නාම ප්‍රඥප්තියේත් වෙනස තේරුම් ගත යුතුය. මේ එහෙමම කියනවා ඒකේ. කියන්නේ අර ශබ්දයට සාපේක්ෂව අපි අර්ථයක් හදා ගන්නවා කියන එක. එතකොට දැන් ඇත්තටම අපේ භාෂාව අනුව එතකොට නාම මේ ප්‍රඥප්ති වෙනස් වෙන්න පුළුවන් නේද? දැන් අපි හිතමු මේ වෙනස් වෙනවානේ. දැන් වස කියන තැන අපි කතා කරන්නේ අර්ථ ප්‍රඥප්තිය වෙනස් වෙයි. වස හැබැයි එකම නාමය. අර්ථය වෙනස් වෙනවා. වස අපිට අනුව සිංහල අපේ භාෂාවට අනුව වස කියන්නේ විස જાතියක්. ඉන්දියානු ආකාරයෙන් ගත්තොත් වස කියන්නේ වතුරට. ඒ වගේ ඒ අර්ථය වෙනස් වෙන්න පුළුවන්. අනිත් පැත්තත් වෙන්න පුළුවන් නේද? දැන් අපි හිතමු දැන් මේෂය කියලා කිව්වම අපේ අර්ථ ප්‍රඥප්තිය තමයි දැන් මේ කකුල් හතරක් තියෙන මේ විදිහ එකක්. හැබැයි ඕක මේෂයක් දැක්කම සුද්දෙකුට මේෂය කියලා එන්නේ නැහනේ. උන්ට එන්නේ ටේබල් කියලා. එතකොට නාමය වෙනස් වෙනවා. නාම ප්‍රඥප්තිය වෙනස් වෙනවා. ඔව්. මම හිතන්නේ හොඳටම පැහැදිලි. නාම ප්‍රඥප්තියට සාපේක්ෂව තමයි හැමතිස්සෙම එක එක පුජ්‍යලයා එක જાතීන් හැමෝගෙම අර්ථ ප්‍රඥප්ති වෙනස් වෙනවා. දැන් අර වස කියන වචනේ අර අමර මහත්මිය කිව්වේ. එතකොට જાතීන් එක જાතීන් ඒකට අර්ථ ප්‍රඥප්ති වෙනස් විදියට යන්නේ. සමහරක් විට සමහරක් જાතින් වල ඔකට තේරුමක් නැතුවත් ඇති නේද? වස කියලා කිව්වම මොකුත් තේරුමක් නැතුවත් ඇති. ඔව් ඒක ප්‍රඥප්ති භාවිතා වෙන්නේ නැහැ එතන. නෑ. ඔව්. ඔකට අර මේ කුමාර කශ්‍යප ස්වාමීන් වහන්සේ ඔව් දැන් මේවා මේ ඇත්තටම මේවා විදර්ශනා කළ යුතු දේවල් උඟා ගැඹුරින්. මොකද ඕවා විදර්ශනා කරන්න මේ ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය හොඳට තේරුම් මේ කියන්නේ අවබෝධ කරගන්න පුළුවන්. ඔය මේ මට මතකයි කුමාර කශ්‍යප ස්වාමීන් වහන්සේ මේ වචනයක් කියනවා මේ ධර්ම දේශනාවක. මොකක්ද මට ඒ වචනේ හරියට මතක නැහැ. ජීවිතේට ආපු නැති නිකන් වචනයක්. මොකද්ද ටොම් පිං පොං හරි මොකක් හරි කියලා. එතකොට කියලා අහනවා දන්නවද කියලා ඒක. එතකොට කවුරුත් දන්නේ නැහැ. තේරුණාද? ඒකුවා එතකොට හාමුදුරුවෝ කියනවා මම මේ හදලා දැන් කිව්වේ කියලා. එතකොට දැන් ඒකට අර්ථ ප්‍රඥප්තිය කාගාවවත් එතන නැහැ. ඒ ශබ්ද ඒ මේ නාම ප්‍රඥප්තියට එතන හිටපු දේශනාව අහපු කාටවත් මේ අර්ථ ප්‍රඥප්තියක් ගන්න විදියක් නැහැ. මොකද ඒක නෑනේ රැස් වෙලා නෑනේ. තව දෙයක් තමයි මේ ප්‍රඥප්ති ගැන අපි දැනගන්නකොට මම හිතන්නේ ප්‍රඥප්ති අවබෝධය කියන එක කතා කරන්නේ මේ ප්‍රඥප්ති වෙන් කරගන්නම ඕන පරමාර්ථය හඳුනා ගැනීමට පමණයි. මොකද ඒක අපිට විදර්ශනා චිත්තය මෝරන්න හේතු වෙන්නේ පරමාර්ථ හැඳින ගැනීමට තමයි බුදුන් වහන්සේ ඒකට විශේෂණු ප්‍රඥප්ති ස්වභාවයක් වෙන් කරලා දෙන්නේ. දැන් විඥාණය එතකොට ඔය මේ පස්සය වේදන ওই විදිහට ඒ අලුත් වචනාර්ථ වලින්නේ විග්‍රහ කරන්නේ මේකේ. දැන් අර ద్వාරය කියන එක හොඳටම උදාහරණයක් ගුරුතුමා දුන්නා. ద్వාරය කියනකොට අපි සාමාන්‍ය භාෂාවේ අපි කතා කරන නාම ප්‍රඥප්තියක් විදිහට ගන්න ద్వාරය අර්ථය කියන්නේ මේ අපි කතා කරන මේ දොර කියන එක. නමුත් ద్వාරය ඊට වඩා ඉතා විශේෂණ අර්ථය වෙනස් වෙනවා. ඒකයි යන්නේ ඒ විදිහට පරමාර්ථ වශයෙන් කඩා ගන්න පුළුවන්. දැන් චිත්තයේ ඇතුලේ මේ වගේ චිත්වල තියෙන බව අපි දැනගෙන හිටියා නම් ඒක පරමාර්ථ වශයෙන් විද්‍යාමාන වෙලා අපිට තියෙන. ඒකට විද්‍යාමාන ප්‍රඥප්තියක් වෙලා. දැන් අපි ඉන්නේ විද්‍යාමාන ප්‍රඥප්තියක් විදිහට. මොකද පරමාර්ථ වශයෙන් අපිට නැති දෙයක් කියලා හිතාගෙන අපි හැසුරු කරනවා. ඒ ඇත්තටම ඔන්න ඒ විදිහට අපිට මේ ප්‍රඥප්තිය අවබෝධය වැදගත් වෙන්නෙම අපිට පරමාර්ථය හැඳින ගැනීමට උපකාර වෙන නිසා. ඉතින් මේ පැත්ත තමයි අපි වැඩියෙන්ම කතා කළ යුතුයි කියලා මම හිතන්නේ. අනිවාර්යයෙන්ම ඒ කියන්නේ දැන් බුදු කෙනෙක් බුදු වෙලා බුදු වෙන්නේ වෙනකොට මේ ධර්මය කියන්න ප්‍රඥප්ති භාවිතා කරන්නම වෙනවනේ.
නැත්තම් මිනිසුන්ට තේරෙන්නේ නැහැ. භාෂාවක් මම හිතන්නේ තියෙනවනේ. සමහර වෙලාවට පසේ බුදු කෙනෙකුට ධර්ම දේශනා කරන්න බැරි වෙන්නෙත් බැරි වෙනවත් ඇත්තේ ප්‍රඥාප්ති නැති හින්දා වෙන්නේ. හොඳයි මං හිතන්නේ අපි ප්‍රඥාප්තිය ගැන මේ වෙන්නේ ඉස්සෙල්ලා අපේ උත්තර මහත්මියට යම් ප්‍රශ්නයක් හැම තියෙනවද දන්න ඒ සම්බන්ධයෙන්. මං බොහොම හොඳට අහගෙන හිටියා මේ බොහොම පිං අමර මහත්මිය මටත් ඒ ප්‍රශ්නේ තිබ්බ ඇත්තටම අර ලාල් මහත්තයා අහපු එකම ඒක නමුත් මට හොඳටම පැහැදිලි වුණා මං අහගෙන ඉන්නම් බොහොම පිං. හොඳයි උත්තර මහත්මිය. අපි එහෙනම් දැන් කතා කරමු උපාදානීය අනුපාදානීය කාරණා ගැන. සුරත් මහත්මයාට මම ආරාධනා කරනවා ඔබතුමාට මේ ගැන පොඩ්ඩක් ආරම්භයක් ලබා දෙන්න කියලා. ඔව් අපි ගත්තොත් එහෙම සද්ද පොඩ්ඩක් අඩුයි වගේ. ඉන්න පොඩ්ඩක්. දැන් අපි මයික් එක ටිකක් දුරයි වගේ සුරත් මහත්මයා ළඟට පොඩ්ඩක් මට කෝල් එකක් ආව මම හිතන්නේ ඒක නිසා අන්මියුට් වුණා සිස්ටම් එකෙන්ම ආයි මියුට් කරාම එහෙම වොලියුම් අඩු වුණාද නෑ ලීව් වෙලා ආයි ජොයින් වුණා නම් හරි එහෙම කරන්න රමේශ මං සුරත් මහත්තයා ජොයින් වෙනකන් අර වීති ගැන ద్వාරාවර්ත මොන එකට කියන්නේ මේ පංචද්වාරාවර්ධන වීති. එතකොට දැන් ඔයා කිව්වා මේ වර්ණ රූපය ආවහම ඒකේ වීති 17ක් චිත්ත වීති 17ක් තියෙනවා කියලා. ඒ වගේමද මේ ශබ්ද රූපයටත් චිත්ත වීති 17ක්ද තියෙන්නේ නැත්නම් ඊට වෙනස් නේද? මෙහෙමයි එතනදී අපි රූප පරමාර්ථය ගන්න. රූපය ගැන. රූපයක ආයුෂ කාලය ආරම්භ මම කතා කරේ. චිත්ත වීති නෙමෙයි ඔය කියන්නේ මම හිතන්නේ චිත්තක්ෂණ නේද අමර මහත්මිය? ඔව් ඒ කියන්නේ චිත්තක්ෂණ 17යි රූපයක ආයු කාලය. එතකොට අර රූපය දකින මොහොතේ ඉඳන් රූපය මේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනකන් ඒ කියන්නේ උපාදේ ඉඳලා නිරුද්ධ වෙනකන් ආයු කාලය ගත්තොත් එතනදී චිත්තක්ෂණ 17යි. ඒ කියන්නේ චිත්තක්ෂණ එක චිත්තක්ෂණයක තියෙනවා ක්ෂණ 3ක්. එතකොට චිත්තක්ෂණ 17ක් කියන්නේ ක්ෂණ 51ක්. එතකොට රූපයක ආයු කාලය ක්ෂණ 51යි. චිත්තක්ෂණ 17යි. චිත්ත වීතියක් චිත්තක්ෂණයක් නෙමෙයි එහෙම කියන්න බෑ නේද? එතන වීතිය වෙනස් වෙනවා. දැන් අපි ගත්තේ මේ චක්කුද්්වාරා වර්ජන වීතියන්නේ. එතකොට ඒක ඇත්තටම වෙන් වෙනවා. ඒකත් අති මහත්තාරම්මන පරිත්තාරම්මන අතිපරිත්තාරම්මන කියලා ඒවා වෙන් වෙනවා. ඒ කියන්නේ මේ චිත්තක්ෂණයේ පවතින ආයු ඒ කියන්නේ කොයිතරම් කාලයකට අනුවද මේ රූපය ගැටුනේ කියන තැන අරගෙන තමයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ ෂණයක් පසු වුණු සිත ඒ කියන්නේ රූපයේ එක චිත්තක්ෂණයක් ගත වුණාට පස්සේ එන මේ රූපාරම්මනේ ওই විදිහට කතා කරනවා. තව ඉස්සරහට කතා කරයි. මම කතා කරේ රූපය ඇසට අරමුණු වෙච්ච නිසා එතකොට ඒ ඇසට අරමුණු රූපය ආරම්භය පවතින වූ චිත්ත වීතියක කාලේ. ඒ කාලේ ගත කර චිත්ත වීති ගත්තොත් එතන 17යි සිත් 17යි පවත්. එතන ගන්න වෙන්නේ අපි. එක චිත්ත වීතියක 14ක් තමයි ඇතරම වීති සිත් විදියට ගන්නෙ. අනිත් ඒවා වීති මුක්ත කියලා ගන්න ඒවා තව ඉස්සරහට අපිට පැහැදිලි කරයි. කොහොම වුණත් චිත්තක්ෂණ 17ක් තමයි පවතින්නේ. එතකොට මේ සෝත ద్వාරයෙන් මේකෙන් ඒ වගේ පංචද්වාරයේටම 17යි. එතකොට මනෝද්වාර වීති තියෙනවා. ඒවා ඊට වඩා චිත්තක්ෂණ 17කට අඩු ආයු කාලය ඇති මනෝද්වාරික වීති තියෙනවා. ඊළඟට ධාන වීති, අර්පණා වීති ඔය විදිහට තව ඇතුළට යනවා. ඒවා කෙටි කාලීන. ඒ කියන්නේ ඒවා මේ චිත්තක්ෂණ ප්‍රමාණය අඩු වෙනවා. අඩු වෙන ඒවා තියෙනවා. ඉතින් නමුත් ඒක යන්නේ චිත්ත නියාමයකට අනුවමයි. මේක චිත්ත නියාමයක්. අපිට ඒක තියෙන ඒ 14ට වඩා වැඩි වෙන්න බෑ. ඒක නමුත් අඩු වෙන්න පුළුවන්. ඒක තමයි චිත්ත නියාමයකට අනුව තමයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ. ඒ කොටස් මං හිතන්නේ හොඳට පැහැදිලි වේවි ගුරුතුමා දැන් ඉස්සරහට කරනකොට. අර සුද්දාෂ්ටක යක් චිත්තක්ෂණ 17ක ආයු කාලයක් තියෙනවයි කියන එක ගුරුතුමා මේ පාඩමේදී කරාද කියලා මට මතකයක් නෑ. නෑ මේවා කරේ නෑ. මොකද රූපයක ආයු කාලය පිළිබඳ කතා කරේ නෑ. නමුත් මම හිතන්නේ ගුරුතුමාගේ වීඩියෝ තියෙනවා. අර අපි එකක් ෂෙයා කරේ ගෲප් එකේ. ඒ විදිහට ඒ වීඩියෝ බැලුවා නම් මුලින් ඉඳලා පිළිවෙලකට
මම හිතන්නේ ඊටාම පැහැදිලිව මේ ඔය අභිධර්ම පැත්තෙන් තියෙන ප්‍රශ්න ටික විසඳේවි කියලා. ඔව්. වෙලාව අනුව ඉතින් ඒක වෙන් කරගන්න. ටිකක් ආරම්භක පාඩම් උපදින්නේ කීපයක මං හිතන්නේ කලාවගේ පොඩි මතකයක් තියෙනවා මේ අපේ ඒක තමයි පන්තියේ. දැන් ඔව්. දැන් ඇත්තටම ඒකේ විෂය පැත්ත ගත්තොත් තියෙන්නේ සිත තමයි විශ්වයේ තියෙන අපිට පරමාර්ථ ධර්ම වලින් අර සාපේක්ෂකව ගත්තොත් කාලය කියන එක යොදලා සාපේක්ෂකව ගත්තොත් සිතක් පහළ වීම තමයි විශ්වයේ තියෙන පුංචිම කියන්නේ අඩුම කාලෙකින් වෙන ක්‍රියාවලිය. එතකොට ඒකත් චිත්තක්ෂණය කියන්නේ අන්න ඒකට. ඒක අරමුණු කරලා ඒක තමයි බුදු කෙනෙකුගේ නුවණේ අසිරිය. ඒ කියන්නේ අන්න ඒ විශ්වයේ වෙන පුංචිම සංසිද්ධිය අරමුණු කරන එක. එතකොට මේ පුංචිම සංසිද්ධියත් බුදුරජාණන් වහන්සේ කොටස් 3කට බෙදනවා. පළවෙනි කුඩාශනය, දෙවෙනි කුඩාශනය, තුන්වෙනි කුඩාශනය කියලා. ඒ කියන්නේ අන්නේ කුඩාශන 3ක් එකතු වෙලා එන කාලය තමයි චිත්තක්ෂණ එකක් කියලා ගන්න. එතකොට මේ කුඩාශන 3 කියලා කියන්නේ අර හිත උපදින කාලය, පවතින කාලය, නැති වෙන කාලය කියන 3. එතකොට මේ 3ම එකතු කරලා තනි චිත්තක්ෂණයක් කියලා ගත්තහම රූප පරමාර්ථ ධර්මයකට ආයුෂ ගන්නකොට ගන්නේ අරින් චිත්තක්ෂණ 17ක් කියලා රූපය පවතින කාලය. ඒ කියන්නේ එක සුද්දාස්තකයක් විද්‍යාමාන වෙන කාලය තමයි අර සිතක් පහළ වෙන චිත්තක්ෂණ එකක් ගත වෙන කාලය වගේ 17ක් ගත වෙනකොට තමයි එක සුද්දාස්තකයක් ඇති වෙලා නැති වෙන කාලය. එතකොට දැන් චිත්ත වීතියක් කියලා ගත්තත් ඒ චිත්ත වීතිය එක එක හිත් ඇති වෙනවනේ. එතකොට දල වශයෙන් පංචද්වාරික වීතියක අර ඒ සිත් 17ක් ඇති වෙනවයි කියලා කියන්නේ එක සුද්දාස්තකයක් ඇති වෙලා ගත වෙන කාලයට සමාන කාලයක් තමයි එක චිත්ත වීතියක් කියන්නේ පංචද්වාරිකව. ඒක චක්කු, සෝත, ගාන, જીවහා, කාය පහටම එක විදිහයි. ඊට පස්සේ මනෝද්වාරික වීති වෙනස් වෙනවා. මොකද දැන් අර අපර්ණා වීති කියන ධානා වීති වගේ වීති අර්පණා වීති වලට යනකොට ඒවයි ධානයේට බැසගෙන ඉන්න කාලය ප්‍රමාණ කරන්න බෑනේ. සමහර විට ගොඩ කාලයක් ඉන්න වෙනවනේ. එතකොට මේ චිත්ත වීති ඒ විදියටම යනවා. ඒ විදියට දීර්ඝව යන නිසා ඒවට අර පංචද්වාරික වීති වල විදියට කියන්න බෑ. අන්න ඒක එහෙමයි තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මම අරක ගැන දැන් කතා කරන්නම් මේ මට පාරදීප මහත්තයා. දැන් එතකොට අපි මේ පරමාර්ථ ධර්ම 81ක් ඉගෙන ගන්නවා. ඒකෙන් අපි දැනට 28ක් රූප විදියට ඉගෙනගෙන තියෙනවා. මෙතෙන්ට තව එකතු වෙනවා චෛතසික 52යි චිත්තය නැත්නම් විඥානය කියලා. ඒක තව ආකාර 89කට බෙද ගන්නවා වෙනම. ඉතින් මෙන්න මේ පරමාර්ථ ධර්ම 81ට අමතරව තව තියෙනවා නිවන කියන පරමාර්ථ ධර්මයක්. එතකොට ඔක්කොම 82ක් කියලාත් අපි ගන්නවා. දැන් මේ පරමාර්ථ ධර්ම 82 ගත්තාම මේක යම්කිසි කුලක 3කට බෙදන්න පුළුවන්. ඒ එකක් තමයි අපි ගත්තොත් එහෙම උපාදානීය. අනිත් එක තමයි උපාදාන. අනිත් එක අනුපාදාන. එහෙම නැත්නම් මේ ඒකම කියන්න පුළුවන් කාමනීය, කාම සහ නිෂ්කම්ම. ඒ කියන්නේ කාමේ නොවන. එහෙමත් නැත්නම් ඒක කියන්න පුළුවන් මේ සාස්ත්‍රව, ආශ්‍රව එහෙම නැත්නම් අනාශ්‍රව. ඒක ඒ කියන්නේ ශාස්ත්‍රවීය සයන්න ශාස්ත්‍රවීය, ආශ්‍රවීය නැත්නම් අනාශ්‍රව කියන මේ තුන් ආකාරයටත් ගන්න පුළුවන්. මේ එකම දේ මේ කියන්නේ. එතකොට දැන් අන්න ඒක ගත්තොත් එහෙම මෙතනින් අර රූප 28 තියෙනවනේ. ඒ රූප 28 කෙලින්ම අපි අර උපාදාන නැත්නම් කාමනීය, උපාදානීය නැත්නම් කාමනීය නැත්නම් ශාස්ත්‍රවීය කියලා වගේ ගත්තොත් ඒකට අපිට ගන්න පුළුවන් රූප 28. මොකද මේ රූප 28 යම් රූප 28ට ගුණයක් තියෙනවා. ඒ කියන්නේ අර කාමනීය කියන්නේ ඒ ඇලීම ඇති වෙන්න පුළුවන් ගුණයක් තියෙනවා. හැබැයි ඒක ඇලීම නෙමෙයි. ඒ ගුණය නිසා අර චෛතසික පැත්තෙන්, සිත පැත්තෙන්, පුද්ගලයා පැත්තෙන් ඇති වෙනවනේ ඒ රූපයට යම්කිසි ඇලීම. ඒක තමයි උපාදානය කියලා ගන්න. එතකොට ලෝභය සහ ditthිය දෙකම අයිති වෙනවා. ඔව් අන්න හරි. එතනට යෙදෙන්නේ ලෝභය, ditthිය කියන ධර්මතා. ඊට පස්සේ අනුපාදානීය කියලා කියන්නේ නිවනයි නිවන කියන
පරමාර්ථ ධර්මය අරමුණු කරන ලෝකෝත්තර සිත් 8 තියෙනවනේ මාර්ග සිත් 4යි ඵල සිත් 4යි අන්නේ සිත්වල යෙදෙන චෛතසික හැර ඒ සිත්වල යෙදෙන චෛතසික ටිකයි නිවනයි කියන්නේ අර සිත් 8යි නිවනයි කියන්නේ නවර ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය කියලානේ කියන්නේ අන්න ඒ ටික තමයි අනුපාදානීය උපාදානීය නොවන නැත්තම් අර නිෂ්කම්මය එහෙමත් නැත්තම් අනාශ්‍රව කියන ගණයට වැටෙන්නේ. එතකොට ඒ ටික අයින් කරයින් පස්සේ අර අපිට පැහැදිලිනේ ඉතුරු බෙදීම ඒ ටික අයින් කරයින් පස්සේ අර උපාදානීය ටික අයින් කරාම ඉතුරු වෙන චෛතසික ඒ සහ සිත් විඥානය ගත්තාම තමයි අපිට ගන්න පුළුවන් මේ උපාදාන කියන මට්ටමට. ඒක ඔන්න ඔය විදිහට තමයි අපිට ඒක වෙන් කරලා දක්වන්නේ. ඒක මම හිතන්නේ අපේ ගුරුතුමාර ඒක මේව කරන්න උදාහරණයක් කිව්වනේ දාර කාන්දමේ උදාහරණය අර අරක්කු වලයි උදාහරණය කියලා කිව්වේ ඒකට නේ. දැන් කාන්දම කිව්වහම ඒක මම හිතන්නේ මේව කලේ උපාදාන. ඒ කියන්නේ ඒක ඇද්ද ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට යකඩ කෑලි ගත්තාම ඇදෙනවා. ඒක එතකොට උපාදානීය. එතකොට තනකොළ වගේ දෙයක් ඒකට ඇදෙන්නේ නැහැ. එතකොට ඒක අනුපාදානීය. දැන් අපි කාන්දමක් ඇදගෙන ගියාම යකඩ කෑලි ටික විතරක් ඇල්ලලා තියෙන්නේ ඒ වගේ කියලා මම ගුරුතුමා කිව්වේ නේද? ඊට පස්සේ දැන් අරක්කු උදාහරණයේදීත් කිව්වේ දැන් අරක්කු කියන එකට මත් කරන සුළු දෙයක්. හැබැයි ඒකට හැමෝම කරන්න බෑ. මිනිහෙක් බිව්වොත් ඒක මත් වෙනවා ගහක් මේ වුණොත් මොකක්වත් වෙන්නේ නැහැ. ඒතකොට ගහ අනුපාදානීය. මිනිස්සු උපාදානීය. එතකොට අරක්කු කියන එක උපාදාන. එහෙම නේද ඒක විස්තර කළේ? එහෙම තමයි. එතකොට මම අර ඇත්තටම අපි දැන් මේ කතා කරන්නේ විශේෂ වුණු ධර්මතා ස්වභාවයක්නේ. අපි අර රළු මට්ටමින් තමයි මම හිතන්නේ ගුරුතුමා පැහැදිලි කරන්නේ මේ උදාහරණ ගත්තේ. නමුත් අර අර්ථ ප්‍රඥප්තියෙම මේක දැනගන්න පුළුවන් නම් නිවැරදිව ඒක මම හිතන්නේ ඒක ගොඩක් වටිනවා කියන එකයි. එතකොට මේක මේ අටුවාවෙත් විස්තර කරනවා මේ උපාදින්න කියන ස්වභාවය උපාදින්න කියලා. උප කියන එතන උපසර්ගයක් යෙදෙන්නේ. එතනදී දැඩිව ගන්නා ලද අරමුණක් ඇතිව රැස් කරන කර්මයක ප්‍රතිඵලයක් කියලා ගන්න. ඒ කියන්නේ විපාක චිත්ත චෛතසික කර්මජ රූප. මේවා උපාදින්න වෙනවා. උපාදානීය කියන්නේ සියලු ලෞකික ධර්මතා. ඒ කියන්නේ උපාදීනී ආදනීය කියලා කියන එතන උපාදීනී කියන්නේ තෘෂ්ණා දිට්ඨිය. අර අපේ ගුරුතුමා කිව්වේ තෘෂ්ණාව වෙනුවට එතන ලෝභය දැම්මා. ලෝභ දිට්ඨියෙන් අරමුණු කරන්න පුළුවන් කියලා. ඒතර තෘෂ්ණා දිට්ඨි දෙකෙන් දැඩිව මම මගේ කියලා ගන්නවා නම් ඒක උපාදානීය. උපාදාන. ඒතර උපාදාන ධර්මතා ලෝභයෙන් දිට්ඨියෙන් අරමුණේ කරන්න පුළුවන්. ඒක ලෞකිකයි. ලෝකෝත්තර වෙනවා අනුපාදානීය ඒවා. ඒ කියන්නේ ලෝභ දිට්ඨියෙන් කිසිසේත්ම අරමුණු කරන්න බැරි ඒවා. ඒ කියන්නේ කිසිවක්ම ලොවට අයත් නැති ඒවා. එතකොට අර කිව්වා වගේ සුරත් මහත්මයා කිව්වා වගේ ලෝකෝත්තර නව ලෝකෝත්තර ධර්මත් එහි චෛතසිකත් නිර්වාණයත් එතකොට අනුපාදානීය වෙනවා. එතකොට ඔන්න ඔය විදිහට අපිට අර මම හිතන්නේ එක දේශනාවක මට මතකයි අහලා තිනවා සාසවා උපාදානීයං කියලා උපාදානෙ විස්තර කරද්දී. ඒ කියන්නේ ආශ්‍රවයන්ගෙන් ඇසුරු වන බැවින් ඒවැ ලෝකෝත්තර වල දැන් ලෞකික ක්‍රියාසිත පවා ගෝත්‍ර භූසිත පවා සාසව උපාදානීය ඇසුරු වෙනවා එතනදී. ඒ කියන්නේ ලෝභ දිට්ඨියෙන් අරමුණු වෙනවා කියන එකයි. ඉතින් ඔය විදිහට අපි ධර්ම කොටස් කඩලා බලමු. එතකොට මම දැන් තවත් දුරටත් පැහැදිලි වෙයි. ඔව්. ප්‍රශ්න මහත්තයා දැන් ඕක අපිට මේ විදර්ශනාවේදී දාගන්න පුළුවන් ආකාරය ගැන ඔබතුමාට කියන්න පුළුවන්ද? ඔව් ඇත්තටම ඕක හරි වටින තැනක්. දැන් අපි විදර්ශනාවේදී අපිට කරගන්න ඕනේ රූපයයි නාමයයි බෙදා ගන්න ඕනේනේ. එතකොට අපි හැමතිස්සෙම අර අපේ ඔය දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන ගතිය ගන්න ඒක අවබෝධ කරගන්නකොට මේ ලැබිච්ච දැනුම ඒ කියන්නේ අපි දන්නවා දැන් රූපේ නැහැ කාමය. හැබැයි රූපේ තියෙන්නේ කාමනීය ඒ කියන්නේ කාම ගුණයක් විතරයි. එතකොට අර විපාක මට්ටමේදී අර විපාක මට්ටමේදී ඇත්තට මේක අනුපාදනී ඒ කියන්නේ විපාක මට්ටමේ නැවතුනොත් ඒක උපාදාන වෙන්නේ නැහැනේ. එතකොට අපිට අර කාම මේ ගුණය තිබුණාට කාමයේ බවට පත් වෙන්නේ නැහැ. දැන් ඕකේ එදා ගුරුතුමාත් කිව්වා දැන් පංචකාම ගුණය තියෙනවා.
ඒක පස්කම් සැපට කන්වර්ට් වෙනවනේ. එතකොට පස්කම් සැපට කන්වර්ට් වෙනකොට ඒකට සප්‍රත්‍යයයි. කියන්නේ අර ප්‍රත්‍ය එකතු වුණාම තමයි පස්කම් සැපත වෙන්නේ. ඒ ප්‍රත්‍ය ටික එකතු වුණේ නැත්නම් අපේ තියෙන අවිද්‍යා කර්ම තණ්හා එකතු වුණේ නැති වුණොත් ඒක පස්කම් සැපට යන්නේ නැහැ. එතකොට අර ප්‍රපංච ඇති වෙන්නේ නැහැ. ඉතින් ඕක විදර්ශනා කරනකොට අපිට දැන් මේ දැනුමෙන් අපිට ගන්න පුළුවන් විදර්ශනාවට. මොකද හැමතිස්සෙම අපි රූපය ගැන විදර්ශනා කරනකොට අපිට යම්කිසි සුතමේ වශයෙන් ඥානයක් තියෙන්න ඕනේ. මේකේ නැහැ කාමය. දැන් සාමාන්‍යයෙන් අපි ලෝකේ ජීවත් වෙනකොට කාමුක වස්තු හැටියටනේ අපි දකින්නේ. අපි හිතමු පිරිමියෙකුට ගැහණියක්, ගැහණියෙකුට පිරිමියක්, පිරිමියෙක්, ඒ වගේ කාමුක වස්තු කියලානේ අපි හිතන්නේ සාමාන්‍ය ලෞකික භූමියේදී. නමුත් දැන් මේ විදර්ශනා භූමියේදී අපිට තේරෙනවා නෑ මේක මේ අපේ හිතෙන් දාගත්ත මේ අයිසින් ටිකක්. කේක් එකට අයිසින් දාලා තමයි අපි මේ අයිසින් කේක් හදාගන්නේ කියන අවබෝධය එනවා මේ විදර්ශනා කරනකොට. ඉතින් ඒකින්ද විදර්ශනාවට හරීම මේ උදව්වක් මේ විදිහට ගන්න එක. කියන්නේ මේ සුතමේ වශයෙන් මේ දේ දැනගෙන ඉඳීම විදර්ශනාවට ලොකු ප්‍රයෝජනයක් කියලා මට හිතෙනවා විජේමාන්න මහත්තයා. ඔව්. දැන් ඔබතුමා ගත්ත ඔය උදාහරණය අපි හිතමු දැන් පිරිමියෙකුට ගැහණියෙකුට පිරිමියක් ඒ අවස්ථාවේදී උපාදාන වෙනවනේ. දැන් ඒක අපි ගත්තොත් පිරිමියෙකුට ගැහණිය දැකීමේදී ඇතිවෙන්නේ. එතකොට උපාදානීය වෙන්නේ ගැහණිය. එතකොට උපාදාන වෙන්නේ පිරිමියාගේ හිතේ තුල තියෙන ලෝභ දිට්ඨි කියන දෙක. එහෙම ගත්තොත් හරියද? ඔව් හරි. දැන් මම හිතන ඕකම තමයි අපේ දැන් බුද්ධාගම ගාවකම වැදගත්ම තැන තමයි ඔතන දැන් ඔය අපි සම්දිය කඩනවයි කියන කතාවක් එනකොටත් මම හිතන්නේ අන්න හරි. ඉතින් ඔය ටිකම තමයි නේද? යෝනිසෝ මනසිකාරය කරලා ඔය ටිකම තමයි අවශ්‍ය වෙන්නේ නේද? හැම පැත්තෙම පැතිකඩ වලින් ඇවිල්ලා වෙන්නේ ඔතන්ට තමයි. ඒ කියන්නේ අර ඔය දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් කියන තැනට එන්න තමයි අපි මේ හැම පැත්තෙම විදර්ශනා කර සංධිය කඩා ගන්න තමයි ඇත්තටම ඔබතුමා කියනවා වගේ සංධිය කඩා ගන්න තමයි අපි උත්සාහ කරන්නේ මේ ඒක විදිහේ. ඔව්. මෙතෙන්දි මම හිතන්නේ අපි අමර මහත්මිය. ඔව් එතනදී දැන් අපි අර රූපය ගැන බලද්දී ඔය රූපය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි සංකතයි පටිච්ච සමුප්පන්නයි කය ධම්ම වය ධම්ම මේ විදිහට මේක මානසිකාර කරන්න ඕනේ. එතකොට මේ රූපය පිළිබඳව තියෙන අර චන්දරාගය නැති වෙලා නැහැ. එතකොට කාම ගුණය තිබුණාට කාම සැප බවට පත් වෙන්නේ නැහැ. ඔතන තමයි විදර්ශනා චිත්තය හසුරවන්න ඕන. මම හිතන්නේ එතනදී අර පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඒක අනාත්ම ධර්මයක්. යම් මේ හේතු තියෙනවා නම් ඒ හේතු ප්‍රත්‍ය නිසා ඵල හට ගන්නවා. මේක අනිච්ච ධර්මයක්. මේ විදිහට මේක අවිද්‍යාවෙන් ගත්තා නම් මේක සංස්කාර ওই විදිහට මේ හේතු නිසා මේ ඵල කියන මේ පටිච්චසමුප්පද ධර්මයක්. මේක ඒ විදිහට මේක මානසිකාර කරනකොට මම හිතන්නේ ඒකේ අර ඔය කියන මේ කම් සැප පිළිබඳව තියෙන අපේ අර තදංග වශයෙන් තියෙනවා යටපත් වෙලා ඊට පස්සේ අපිට විස්කම්භයක් වශයෙන් මේ විදිහට ප්‍රහාණය කරගෙන යන්න පුළුවන් කියන එකයි. ඒ වගේම මට හිතෙනවා දැන් මේ අපේ අද ලබාගත දැනුම ඒ කියන්නේ දැන් අපි දැනගත්ත රූප කියන එක හැමලේම උපාදානීය ධර්මයක්. එතකොට දැන් අපිට හිතේ පොඩ්ඩක් යට කොහේ හරි මේ වෙලා තියන්න පුළුවන් නම් රූපයක් මේක ඕනෙම වෙලාවක උපාදානීය වෙන්න පුළුවන් කියලා ඉවරලා අපි පොඩ්ඩක් හිතේ ඒ අර ඒ අවධානය තියාගෙන ඉන්න පුළුවන් නම් මම හිතන්නේ හුඟක් හොඳයි නේද? අනිවාර්යයෙන්ම මොක මම මේ ළඟදී දේශනාවක් ඇහුවා මට මතක උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ වගේ ආමුදුරු කියනවා දැන් අපිට මේ අවබෝධය තිබුණ පළියට තේරෙනවද මේ අපිට මේ කෙලෙස් නැති කරගන්න බැහැනේ අවබෝධයෙන්ම පමණක්. නමුත් හැමතිස්සෙම අර සංඥාව ඇති කරගෙන ඉන්න ඕනේ කියලා. කියන්නේ අලාම් එකක් අපි හිත ඇතුලෙන් අලාම් එකක් දෙන්න ඕනේ. කෙලින්ම මේක එනවා අපි හිතමු දැන් පිරිමියෙකුට කාන්තාවක් දැක්කහම මේ කැමැත්තක් ඇති වෙන්න හදන. ඒ කියන්නේ දැකලා නිකන්
අරගෙන පිළිගන්න යනකොටම ඇතුලෙන් අලාම් එකක් එන්න ඕනි කියලා හාමුදුරුවෝ කියනවා. අර අපි කාර් එකක් රිවර්ස් කරනකොට බිත්තියට කිට්ටු වෙනකොට කෑ ගහන්නේ. තේරුණාද? යන්න එපා. ඒ කියන්නේ අර ඒ වගේ සද්දයක් දාන්නේ. ඒ වගේ හිතින් සංඥාවක් එන්න මේක මෙතනින් ගියොත් මෙතන පහ වුණොත් අමාරුයි. මෙතන පහ වුණොත් අමාරුයි කියලා. තේරුණාද? එතකොට ඊට පස්සේ හාමුදුරුවෝ තව උදාහරණයක් කියනවා. දැන් අපේ මේ කකුලේ ඇවිදිනකොට කට්ටක් ඇනුණයි කියන්නකෝ. දැන් කට්ටක් ඇනුනොත් අපි ඇනිච්ච කට්ටත් එක්ක යන්නේ නැහනේ. ඇවිදින්නේ. අපි කට්ට අරන් දාලා යන්නේ. මොකද එතකොට අපි ඇවිදින්න කට්ට ඇනෙනවනේ. එතකොට අර හදිස්සි අර දොරෙන් ඇතුළට ගියොත් අර අරමුණ මේ කියන්නේ ප්‍රිය විදියට ගත්තොත් ඒ වෙලාවෙම හේතු පහදලා ඒ කියන්නේ මේක මෙහෙම දෙයක් උනේ මේ විපාක මට්ටමේ ආපු එකක් මගේ කෙලෙස් ඇතුලෙන් එක්කහුව වෙලා තමයි මේක උනේ කියලා ඒ වෙලාවේ මේක අරන් දාන්නත් සංඥාවක් තියාගන්න කියනවා. තේරෙනවද? ඒ වගේ දැන් තවත් උදාහරණයක් කිව්වා. දැන් පිළිකාවක් මහත්මයා මේ අපි හිතන්නේ ඇත්තටම මේක භාවිතා බහුලී කතා නම් කරගත යුතුමයි. මොකද නැත්තම් අපිට ওই සංඥාව ඉස්සරහට එනවයි කියන එකත් හරි අමාරුයි. මොකද හේතුව දැන් බුදුන් වහන්සේ දේශනා කරන ওই අට්ටික සංඥාව රාගාධික කෙලෙස් සහිත පුද්ගලයෙක් නම් අර අපිට විදිහට ස්ත්‍රියට පුරුෂයා දැකීම ඇති වෙනවා නම් උපාදානීය බව දන්නවා නම් අට්ටික සංඥාව වඩලා තියෙනකොට ඒ කය පිළිබඳව එයාට නිරෝධ ධර්මතා මතුවෙනවා. අන්න ඒ විදිහට මේක දකින්න කියනවා. ඒ කියන්නේ අපි ආසන්න වශයෙන් කරලා තියෙන පුරුද්ද තමයි අපිට මේ මොහොතේ නැගෙන්නේ. අලුතෙන්ම මේ බලන්න ගියොතින් මේක කෙරෙන්නේ නැහැ. මොකද ඒකයි අර මුලින්ම දිට්ඨියට ඇත්තටම මුල් තැන දෙන්නේ සම්මා දිට්ඨියේදී. අපි මේ ධර්මතා තාම අත්හදා බලනවා. කවුරුවත් මං හිතන්නේ ධර්මතාවල යෙදෙන අය ඉන්නවා. නමුත් මං කියන්නේ අපි මේ තාම ඉගෙන ගන්න මට්ටමේ නිසා මේක පිළිවෙලකට හසුරගෙන යෑම ඉතා වැදගත් වෙනවා. පිළිවෙලකට හසුරගත්තට පස්සේ අපිට මේක පරිහරණය කරන්න ඉතා පහසුයි කියලා මම දකින්නේ. එතකොට අර විදිහට අපි ඉස්සෙල්ලා මේ ධර්මතාව පිළිබඳව අවබෝධ කරගත යුතුයි. ඊට පස්සේ අපිට භාවනා මනස්කාරයේ කොයි විදිහටද වඩන්නේ, භාවනා ක්‍රම මොනවද, මේ කසිනා නිමිති වලින් කරගන්න එක Tamanට ගැළපෙනවද ඒ විදිහට. මොකද අපිට දැන් බුදු කෙනෙක් නැති නිසා අපිටම මේක මේ එක්ක භාවනාවට අවශ්‍ය යෝගී මේ අපිට යෝගී ධර්මතා මතු කර දෙන්න පුළුවන් ස්වාමින් වහන්සේ නමක් හෝ ගුරුවරයෙක් ඇසුරු කරන්න වෙනවා. මේ විදිහට තමයි මේ පාර මං හිතන්නේ අපිට පිරිසිදු කරගෙන යන්න වෙන්නේ. මට හිතෙන්නේ අමරම් මහත්මිය මේවා මෙවැනි ඇත්තටම අපි ඔය එවැනි ධර්ම දේශනා එහෙමත් අපි මෙවැනි අවබෝධයකට යන ධර්ම දේශනා නැති වුණත් අර වගේ පොඩි කාලේ ඉඳන් අහපු දේවල් තියෙනවනේ. තේරෙනවද? එතකොට ඒකෙදි තව උදාහරණයක් හාමුදුරුවෝ කිව්ව ලස්සන උදාහරණයක්. දැන් පිළිකාවක් හැදිච්ච කෙනෙකුට කිව්වහින් පස්සේ පිළිකාවක් තියෙනවා කියලා මේක අරන් දාන්න ඕනේ, මේ සර්ජරි එකකින් අරන් දාන්න ඕනේ කියලා එයා ඒක තියාගෙන ඉන්න බලන්නේ නැහනේ. මොනවා වුණත් එයා බලන්නෙම මේ සර්ජන්ට කියලා එක අයින් කරගන්න. දැන් නමුත් අපේ ඇතුළට ඇතුල් වෙච්ච මේ අපේ අනවබෝධයෙන් හින්දා ඇතුළට ඇතිල් වෙච්ච උපාදානයෙන් අපි සකස් කරගත්ත දේ අපි තියාගෙන ඉන්නවනේ. ඒකනේ එන්න සකසෙන්නේ. ඉතින් මට හිතෙන්නේ මෙවැනි අවබෝධයකට යන ගමන් අපේ ටික මේක මොකද මේ අවබෝධය ලබා මේ සුතමය ඥානය ලබාගෙන මම මේ කතා කරන්නේ පෞද්ගලිකව මං ගැන හිතලා එහෙම මේ අපි හිමීට අර හැකියාවත් ටික අරගෙන ආවේ නැත්තම් අපිට මේකත් වෙනමම ස්කිල් එකක්. ඒ වීර්ය ඒ සංඥා ටික වඩා ගන්න වෙනමම ස්කිල් එකක්. ඒකත් මේට සමානව පැරලල්ව ගෙනියගත්ත කෙනෙකුට තමයි මට හිතෙන්නේ මේ මාර්ගයෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මන්දමයි මේ බොහොම පිං උත්තර මහත්මියට ගැන යමක් ප්‍රකාශ කරන්න තියෙනවද? අපේ මේ දැන් උපාදානීය ආදි වශයෙන් කරපු සාකච්ඡාව ගැන. තෙදී අර මේ එදා මේ ගුරුතුමත් එක්ක කතා කරනකොටත් මේ උනාර මේ අනිෂ්ඨාරම්මන හෝ ඉෂ්ඨාරම්මනයක් එනකොට
විදර්ශනාව නොතිබ්බොත් අපි මෝහයෙන් මුලා වෙනවා කියලා. ඒක නිකන් හිතනකොට තේරෙනවා. නමුත් මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. දැන් අපි ප්‍රායෝගිකව මේක හරියටම කරන්න කොහොමද කියලා. ඒ කියන්නේ විදර්ශනාව කියලා අපි අර හේතුඵල ධර්මයේ පැත්තෙන් හිතන්න ඕනද? එහෙම නැත්නම් දැන් ඔය ඇත්තටම තියෙන්නේ මෙතන පරමාර්ථ ධර්ම කියන එකම දාගන්න ඕනද වගේ මට ටිකක් නිකන් ඒක මේ කොහොමද කියලා හරියටම තේරෙන්නේ නැහැ. පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? උත්තර ඇත්තටම දැන් ඒ දෙපැත්තෙන්ම බැලුවාමත් ඒ විදර්ශනාවක්. ඒ කියන්නේ පරමාර්ථ විදියට අවබෝධ කරගන්න ගියත් හේතුඵල විදියට බලන්න ඒ දෙකම විදර්ශනාවට තමයි වැටෙන්නේ. ඊට අමතරව ප්‍රසන්න මහත්තයා දැන් අපි හිතමු දැන් අපි කාන්තාව දිහා අපි දැක්කහම අපේ හිත ඇදිලා ගියා කියලා අපි අවබෝධ කරගත්තොත් එතෙන්දී මේක මෙහෙමයි මේ මාව ඇදිලා ගියා මේ විදිහට වුණා කියලා එතෙන්දී මේ වුණොත් මේක ඇදිලා යුතු දෙයක් නෙමෙයි මේ කාමනීය දෙයක් හින්දා මෙහෙම වෙන්නේ කියලා අවබෝධ කරගත්තොත් එතරම් ඒක විදර්ශනාවක් කියලා ගන්න පුළුවන්ද? ඔව් අනිවාර්යයෙන්ම මේක විදර්ශනාවට යොමු වීමක් තමයි. අනිවාර්යයෙන්. ඒ කියන්නේ ඒක පළවෙනිම අයෝනිසෝ මනසිකාරය බව එතන අයෝනිසෝ මනසිකාරය කෙදින බව දැන ගැනීමම යෝනිසෝ මනසිකාරයකට පරිවර්තනය වීම. ඔද අපි අතනදි කතා කරන්නේ ඔය කුසලය අකුසලය කියලා අපි අභිධර්මයේ විස්තර කරනවානේ. එතකොට මේ සිතක් අරඹයා චේතනා පහළ වෙනකොට අර පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙන්ජ කියලා අපි කතා කරද්දී පුඤ්ඤාභි සංකාරයක් නම් එතනදී ඔය විදර්ශනා චිත්තේ වැඩ කරලා එතනදී අපි මේක තේරුම් ගන්න තියෙනවා මේ මට දැන් අකුසල සිතක් මේ විපාක වශයෙන් පහළ වුණා කියන එක. එන්නේ ඒක දැනගන්න පුළුවන් වෙන්නේත් යෝනිසෝ මනසිකාරයෙන්මයි. මොකද නැත්නම් සිතක දැන් මට මේ වගේ සිතක් පහළ වුණා කියලා දකින්න නැතුව ඒකට ඇලිලා අර සමුදේ ගැට ගහ යන ස්වභාවයක් නේ තියෙන්නේ. දිගටම ඇලි යනවා. ඇලීම නවතුණා නම් කියන්නේ එතනදී ඒ සිත ගැන බලලා තියෙනවා. ආපස්සට හැරිලා සිත නවත්තලා බලලා තියෙනවා මේ සිතට ඒ සිත තව දුරටත් පිළිසිඳ බලන්න පුළුවන්. එතන තමයි පරමාර්ථයේ යෙදෙන තැන. ඔතන ඇත්තටම බැලුවහම වෙන්නේ අර ඇත්තටම සති නිමිත්තේ ක්‍රියාව තමයි මේ වෙලා තියෙන්නේ. සති නිමිත්ත තියන් ඉන්නවයි කියන එක තමයි ඇත්තටම ඔතන චිත්තානුපස්සනාවනේ යෙදිලා තියෙන්නේ. සිතේ ස්වභාවය ස්ටෙප් එක තමයි සති නිමිත්ත නේද සුරත් මහත්මයා? අන්න හරි. සති නිමිත්තෙන් ඒකේ ඔක්කොම වෙන්න ඒක තමයි වෙන්න ඕනේ පළමුවෙන්ම. අන්න හරි. ඒ සති නිමිත්තේ ඉන්නවයි කියන එකමයි ඔයකේ අදහස. ඒ කියන්නේ එතකොට ඒ කියන්නේ සිහියෙන් ඉන්නවා. සිහියෙන් ඉන්න නිසා Tamanට මේ සිතිවිල්ල ආවා, මේ සිත ආවයි කියලා දැනගත්තා. ඒ දැන ගැනීම තුල අර ආව වේගය අඩු වෙනවා. ඊට පස්සේ පුළුවන් ඒක මානසිකාර කරලා මේ යන්න. සමහරට ඒ කල්පනාව ආවා කියලාම අපිට අරග තේරෙන්න ගන්න නැහැ. ඒ වුණාට ඒක දිගටම වෙනකොට සමහර විට ওই තත්ත්වයට යන්න පුළුවන් නේද? ඔය ඒක දිගටම මානසිකාර වෙනොත්නේ ඉදිරියට යන්නේ අපි දේවල් වලට පෙළඹෙන්නේ ඉදිරියට ගියොත්නේ මානසිකාර කර. නමුත් අපිට මේක අර විදියට රෙසිස්ටන්ස් දානකොට මේ භාවිතා බහුලීකතා කරනකොට මේ අපේ ගණට තියෙන මේ දිට්ඨිය තණ්හාව ඒවා ඉරිතලලා අන්තිමට දවසක අර කුඩු වෙලා වැටෙන්න මට්ටමට ගේන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් අර ඔකේ මේ සාන්දෘෂ්ටික ධර්මයන්නේ බුදුහාමුදුරුවෝ කියපුව දේශනා කරපු හැම වචනයකම ලොකු අර්ථයක් තියෙනවා. ඉතින් ඇත්තටම සීලයක වටිනාකම, ඉන්ද්‍රිය සංවරය මේවා ඔක්කොම එකකට එකක් සම්බන්ධයි. දැන් තව මට නිකන් උදාහරණයක් කියන්න පුළුවන්. දැන් කෙනෙක් උගාක් යම් කිසි දෙයකට උපාදාන කරගෙන ඉන්නවා නම් දැන් එයාට මේ යෝනිසෝ මනසිකාරය කරලා මේකේ හරි පැත්ත පෙන්නුවත් එයාගේ අර ආශ්‍රව බලවත් නම් එයා ඒ තේරෙන පැත්ත එයාගේ අවබෝධ මට්ටමත් පෙරලගෙන අනිත් පැත්තට යන්න පුළුවන්. මොකද ඒ තරමට කෙනෙක් සමහර දේවල් වලට ඇඩික්ටඩ් නම් ඒ කියන්නේ උපාදානයේ තදබලටම තියනවා නම් මට අර එක මහත්තයෙක් කිව්වා එයා යකඩ බැඩ ඒවට එහෙම හරි ආසයිලු. එයා මං හිතන්නේ එයාගේ පොඩි කාලේ ඉඳන් තියෙන එකක්. එතකොට ඒ වගේ එකකට එයා ඒකට ඇදෙන ඒ වගේ දෙයක්
එයාට නැචුරලිම වෙන දෙයක්. ඒකට ඇලිලා යනවා එයා. ඉතින් අන්න ඒ වගේ මේ හැමතිස්සෙම තමන් කවුද, තමන්ගේ තියෙන දුර්වලකම් මොනවද, ඒ දුර්වලකම් වලට බෙහෙත් දෙදී යන්න ඕනේ. කියන්නේ අපි මම රාග චරිතයන් නම් මම නිතරම මේ අසුභය වඩලා අසුභ සංඥාව වඩ ඒක දුර්වල කරලම කර ඉන්න ඕනේ. දැන් අපි හිතමු ක්‍රෝධ චරිතයන් නම් මම මෛත්‍රී සිතක් වඩ හැමතිස්සෙම ඒ ඇතුළතිනුත් ඒක ප්‍රිපෙයාර් වෙලා තියෙන්න ඕනේ. එතකොට එළියෙන් ආපු ගමන් යෝනිසෝ මනසිකාරයෙන් වෙන සංසිද්ධිය විස්තර කරපු ගමන් අර ඇතුළෙන් එළියට තල්ලු කරගෙන යන ගතිය නැති යනවා. ඕක හරියට දැන් අපි හිතමු මොකක් හරි දෙයකට නිකන් ඇබ්බැහි වුණා. අපි හිතමු අරක්කු වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක් කියලා ඉවරලා ඒකේදී ඉස්තෙන්නේ තෝගේ මේකක් තමයි. දැන් මුලින්ම එයාට ඒක වරදක් හෝ ඒ කියන්නේ ඒ අරක්කු වල තියෙන ආදීනව මුකුත් පේන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. ඊට පස්සේ කෝජා හිතනකොට එයාට ඒ ආදීනව පේන්න ගන්නවා. ඊට පස්සේ ආදීනව පේන්න ගන්නකොට ඊට පස්සේ එයා ඒකට ඇක්ෂන් එකක් ගන්න බලනවා. ඊට පස්සේ එයා අරක්කු නවත්තනවා. ඊට පස්සේ ඒක එයා මේන්ටේන් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේකෙදි සිද්ධ වෙන්නේ මං හිතන්නේ. ඇත්ත දැන් ඔබතුමා ඔය අරක්කු කතන්දරේ කියපු එක මම දන්න මේ මිත්‍රෙක් ඉන්නවා. එයාට මේ ධර්මය එයාට මේක හොඳට තේරෙනවා. අවබෝධයක් තියෙනවා. එයාට මේ රූපයේ නාමයේ වෙනස් මේ පරිච්ඡේද කරගන්න ඒ වගේ මේ දැන් මේක අපි කිව්වේ රූපය කාමනීයයි මේ කාමයේ නෙවෙයි. ඒ වගේ හොඳ අවබෝධයක් තියෙනවා. එයාට හොඳට තේරෙනවා. නමුත් එයාගේ අරට තියෙන ඇබ්බැහියේ හින්දා එයා ඒක නවත්තන්නෙත් නැහැ. මොකද කරන්න බෑ. ඒ කියන්නේ හිතේ තිබුණාට ඒක කරන්න බෑ එයාට. එයාට කරන්න බෑ. එයා අසරණයි. ඔව්. තමයි. උත්තර මහත්මියට මේ ඔබතුමීගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බ වුණාද? ඔව් ඇත්තටම මට දැනගන්න ඕන වෙලා තිබෙත් ගොඩක් කරුණු මම තව එකතු කරගත්තා. මේ ඇත්තට ගිය සැරේත් මට සහභාගී වෙන්න බැරුණාට ප්‍රසන්ත මහත්තයා සුරත් මහත්තයායි හරිම ප්‍රැක්ටිකල් දේවල් කියලා තිබ්බා. ඒවා ඇත්තටම යොදා ගන්න පුළුවන්. හැමතිස්සෙම නෙමෙයි කියන්නේ වැඩ කරනකොට මම මතක් වෙච්ච ගමන් ඒක කරන්න දැන් ඇත්තටම ටික ටික හරි පුරුදු වෙනවා. ගොඩක් වෙලාවට ඒ වලින් පුළුවන් අර හිත යන දිහා බලලා මේ ඇත්තටම දැන් සමහර වෙලාවට මොකක් හරි වුණත් ටක් ගාලා අනිත් පැත්තට එතකොට මේ වැරද්දකට නේද ගියේ කියන එක හිත අකුසලයකට නේද නැමුනේ කියන එක එනවා. ඉතින් ඒ නිසා බොහොම පිං මට තේරුණා දැන් මොකද්ද කොයි විදිහටද විදර්ශනාව කරන්න ඕනි කියලා හැමෝටම බොහොම පිං. ඇත්තටම දැන් ඕක මේ විදර්ශනා වඩාගෙන යනකොට මේ එක ඥාන ලැබෙනවානේ. ඕකේ මට මතක විදියට තියෙනවා මේ බයතුපට්ඨාන ඥානය කියලා එකක් ලැබෙනවා මේ විදර්ශනාවේ දිගින් දිගට යනකොට. එතකොට එයාට මේ දෙයක් එනකොට එයාට බයක් දැනෙනවලු. ඇත්තටම මේ මෙතනින් ඇතුළට ගියොත් හරිම අනර්ථයක් නේද වෙන්නේ කියලා. අන්න ඒ මොකද ඒවා මේ විදර්ශනාවේ දිගින් දිගටම යෙදිච්ච හින්දා මං හිතන්නේ. එතනදී ප්‍රසාන්ත මහත්තයා ඥාන උපදින්නේ නම් බොහොම ගැඹුරු භාවනා මට්ටමකදී තමයි ඒක අපි ඔය තව ඉදිරියට වීතිසිස් කතා කරනකොට ඒ ගැන කරයි ගුරුතුමා. මේ නමුත් ඔය අපිට සාමාන්‍ය ලෞකික මේ ජීවිතයේදී ඇත්තටම අපි ඔය කෙරෙන්නේ අපි අතින් ඔය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බයන්හි කාමයන්ගෙන් ඇලි ඇලි යන ස්වභාවය නික්කම්ම සංකල්පයෙන් කරන්නේ. කියන්නේ අපිට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය විස්තර කරනවානේ. අවබෝධයෙන් මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බයන්ට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව එවෙන් වෙන වෙන ඒක නික්කම්ම සංකල්පය. ඒතකොට අර ගැටීමට එනවා නම් මෛත්‍රී චිත්තය මුල් කරගන්නවා නම් ඒක අව්‍යාපාද සංකල්පය. ඊළඟට අපිට ප්‍රඥාව මුල් කරගෙන දැන් යම් කෙනෙකුට අනුන්ට හිංසා කරනවා නම් එතනදී අවිහිංසා ඒ සංකප්ප තුනක් අපිට ප්‍රඥා ශික්ෂාව යටතේ බුදුන් වහන්සේ දේශනා කරන මේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයේදී. ඒතර ඕවා ලෞකික සම්මාදිට්ඨිය.
නෑ නෑ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ග සම්මා සංකල්පයේදී සම්මා දිට්ඨියේදී නෙවෙයි සම්මා දිට්ඨියේදී එන්නේ ප්‍රඥා ශික්ෂාවනේ එතනදී අර දුක්ඛාරය සත්‍ය ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය කියන එකනේ අවිද්‍යාව දුරු වීම කියලා කතා කරන්නේ මම කතා කරේ ලෝකෝත්තර සම්මා සංකප්ප ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී ලෝකෝත්තර පැත්තේ එතකොට ප්‍රඥාව ශික්ෂාව යෙදිලා එතනයි වෙනස. දැන් අපි සාමාන්‍ය ගණිතදී ලෞකික මට්ටමේ තමයි ශික්ෂාව වෙන් වෙන්නේ. ඒ රූපේ පරමාර්ථ විදියට දකින්න නැතුවනේ අපි කතා කරන්නේ. ඒතරනේ එක්කම් මේ වෙන් වෙන්නේ. එතකොට මම කියන්නේ දැන් මේ ලෞකික සම්මාදිට්ඨියේදී ලෞකික සම්මාදිට්ඨියේදී මේ නෙක්ඛම්ම සංකප්පය අප්‍යාපාද සංකප්පය අවිහිංසා සංකප්පය දෙනවනේ. නමුත් පොඩ්ඩක් වෙනස් වීමක් වුණා නේද? ලෞකික සම්මා දිට්ඨිය නෙමෙයි ආර්ය අෂ්ටාංග මාර්ගය. සම්මා දිට්ඨි පළවෙනි ආර්ය මාර්ගයනේ. ඔව් එතනදී දැන් ලෞකික සම්මා දිට්ඨියේදී දැන් ඔය මහා චත්තාරික සූත්‍රයේ එනවනේ කම්මස්සකතා සම්මාදිට්ඨියයි ලෝකෝත්තර සම්මාදිට්ඨියයි කියලා. එතකොට කම්මස්සකතා සම්මාදිට්ඨියේදී එයාට අර ප්‍රඥාවෙන් මේ වෙන සංසිද්ධිය නුවණක් නැහැ එයාට. ඒ කියන්නේ පවතින ලෝකයක එයා නෙක්ඛම්මෙන් ඉන්නවා. පවතින ලෝකයක එයා අව්‍යාපාදයෙන් ඉන්නවා. පවතින ලෝකයක අවිහිංසාවෙන් ඉන්නවා. නමුත් ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ වඩනකොට එයා ප්‍රඥාවකින් තමයි එතනදී නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා සංකප්ප වැඩෙන්නේ. ඔව් මෙහෙම දෙයක් පොඩ්ඩක් මම විස්තර කරන ප්‍රසන්ත මහත්තයා එතනදී ලෞකික කියලා අපිට ගන්නෙ පින්පව් පිළිබඳ තියෙන අපි පිළිගන්න නිසා. ඒ කියන්නේ පින්පව් පිළිබඳ ඒ කියන්නේ කුසල් අකුසල් ගැන හිතලා තමයි එතනදී නෙක්ඛම්මේ දෙන්නේ. ඒ කියන්නේ කාමයන්ගෙන් වෙන් වෙන්නේ මේක අකුසලයක් කියලා අරගෙන මේක විපාකයක් කියලා අරගෙන තේරුණාද? එතනදී එන්නේ අන්න එහෙම ඒ කියන්නේ ඒ වගේ තමයි සම්මා සංකප්පේ දෙන්නේ. නමුත් ලෝකෝත්තර මට්ටමේදී ප්‍රඥා ශික්ෂාව යෙදෙන උතනදී තමයි මම හිතන්නේ මට මතක හැටියට ආර්ය චිත්තස්ස අනාශ්‍රව චිත්තස්ස ඔය විදිහට මට මතක ඒ වාක්‍ය ඒ කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරන එතනදී තමයි අර ප්‍රඥා සති නිමිත්ත වෙදෙන්නේ. ධම්ම විජය වීරය ප්‍රීතිය සම්මා උපේක්ඛා ඔය සම්බොජ්ජංග වැඩෙන්නේ එතනදී. කියන්නේ සම්මා සංකප්පේක වෙනස්. එතනදී අපිට අනිච්ච දුක්ඛ අනාත්ම වලින්ම තමයි ආශ්‍රවයන් අවබෝධයෙන් අතහරින්න වෙන්නේ. එතනදී අපිට කතා කරන්න බෑ සාමාන්‍ය රූප ශබ්ද ගන්ධයන්ගෙන් මේ අපි දකින ලෝකයෙන් වෙන් වෙන එක. ඒක කුසලයකට අරගෙන අපි ගන්න. මොකද ලෞකික සම්මාදිට්ඨියේදී අපි කුසල අකුසල් පිළිබඳ විශ්වාසය තියෙනවා. කුසල අකුසල් පවා අතහැරෙනවා ලෝකෝත්තරයේදී. ලෝකෝත්තර සම්මාදිට්ඨියට වඩා ඊටාම ගැඹුරුයි. එතනදී එන්නේ අර අනිත්‍ය දුක්ඛ අනාත්මයේම පමණයි. ඒ කියන්නේ අපි ඒක තව වඩාගෙන යනකොට තමයි ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයේ පැත්තට යන්නේ. ඒක භාවනා මානසිකාරයෙන්මයි මම හිතන්නේ ඒක අපිට ඉදිරියේදී ගුරුතුමා කරලා පැහැදිලි කරයි කියලා මම හිතනවා ඒක. අර මට මතක ඔව් එතෙන්දී ඇත්තටම අර දිට්ඨිය ආශ්‍රවයේ ගැලවිලා යනවත් එක්කම ලෞකික මාර්ගයේ ලෝකෝත්තර වෙනවා. ඉතින් දිට්ඨිය ගැලවෙනවයි කියන්නේ එතන ඉඳන්ම ලෝකය දකින්නේ අපි එදා ඉඳන් දැකපු ලෝකය තමයි. නමුත් අපි ඒක ගන්නෙ ඊට පස්සේ මේ ධර්මතාව විදියට. අන්න එතකොට අර කියපු අර මේ සම්මර්ෂණ ඥානය, උදේවය ඥානය කියන ඒ ඥාන ටික ඇත්තටම ඒ මට්ටමට අනුව ඇවිල්ලා තමයි මේ මාර්ග ඥානය එන්නේ එතන. ඔව් හරි ඒක හරි. එතකොට එතනින් පස්සේ ඒ මට්ටමට තියෙන මාර්ග ඥානය නැත්නම් ඒ මට්ටමට තියෙන ඒ අනුලෝම ඒ කියන්නේ අර ඒ ඥාන දර්ශනය තුල ලෝකේ ධර්මතාව විදියට දකින්න නිසා එතනදී මාර්ගය ලෝකෝත්තර බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ප්‍රැක්ටිකලි ගත්තොත් මම හිතන්නේ ඇත්තටම කරන්න ඕන අර සති නිමිත්තම පුරුදු කරගෙන මේක අපේ මේ ජීවිතය කරගෙන ඇත්තට මුලින්ම අපිට පනවලා තියෙනවානේ පංචශීලයේ සීමාව ඉස්සෙල්ලා හදාගෙන හරියට ඒක ඇතුලේ ඉඳන් සති නිමිත්ත කරගෙන ගියා නම් පංචශීලයෙන් පිට යන්නේ නැතුව යම් කාලයක් යනකොට පුළුවන් වෙයි මේකේ ගැඹුරටම යන්න. ඔව් දැන් සුරත් මහත්මයා ප්‍රශ්නේ තියෙන්නේ අපිට සති නිමිත්තෙන් ගැලවිලා අපිට මේ ලෝකයේත් එක්ක ඇසුරු කරනවනේ. මම හිතන්නේ එතකොට අපිට මේ අරමුණු පිළිබඳව දැනගන්න එක තමයි වැදගත්. මොකද ඒ ආරම්භන විඥානනේ අරමුණු එනකොට අපිට ඇත්තටම රසයි. මොකද මේ අරමුණ පිළිබඳව විදර්ශනා චිත්තය අපිට පහල කරගන්නවා මේ අරමුණ
කොයි මොහොතේද ආවේ අපේ සිතත් එක්ක අපේ සිත මේක කොයි අවස්ථාවේදීද මේකට ගැටුණාද මේකට ඇලුණාද මේක අපි මේක ලෝකෝත්තර ධර්මතා අනුව මේක විභජ්‍ය කරලා බලලා මේකෙන් ගැලවුණාද කියන තැන මම හිතන්නේ උපදිනාර මහත්මයාගේ උත්තරා මහත්මියගේ ප්‍රශ්නටත් ඒ විදිහට තමයි අපිට බලන්න වෙන්නේ රූපය පිළිබඳ ඇලීමක් ගැටීමක් නැතුව ඒ පළවෙනි රළු මට්ටමින් එන්නේ රූප සංඥාව ඇවිල්ලා රළු මට්ටමින් රූප නිමිත්ත අපි මේ මහ දෙයක් කරගන්නවා මලක් හරි ඊට වඩා බරපතල දෙයක් සමා වෙන්න මහත්මිය අර සුරත් මහත්තයා කියපු විදිහට ඒකේ අර සති නිමිත්ත කියන්නේ ඇත්තටම මේ විදර්ශනා වඩනකොට කියන්නේ සති නිමිත්තෙන්ම දවස පුරා ඉන්න කියලා පුළුවන් නම් ඒ කියන්නේ අපේ අර හැකියාව නැතිකම තමයි අපිට සති නිමිත්තේ හැමතිස්සෙම ඉන්න බැරි කනකොට බොනකොට යාමීම් කරනකොට වාහනයක් පදවනකොට හරි ඕනම දෙයකදී සති නිමිත්තේ හිටියොත් ඔය එන අරමුණු ඔක්කොම එතනදී අහු වෙනවා කියන එකයි එතනදී කියන්නේ. ඔව් හරියටම හරි. හොඳයි සමාධි ශික්ෂාව නේද එතනදී යෙදෙන්නේ. සති නිමිත්ත කියන්නේ ඇත්තටම ඒ සිහිය පිහිටුවා ගැනීම කියන එක. සිහිය තමයි දවස පුරාම අපි තියාගන්නේ. සිහිය තුල අපේ ඔක්කොම කලින් අපි 100ක් නැතුවනේ වැඩ කරේ. දැන් සිහිය තුල කලින් කරපු දේවල් ඔක්කොම කරනවා. හැබැයි සිහිය තියෙන නිසා ඒක අපිට මුලින්ම සීලය අපි පනව ගන්න සීලයේ සීමාව තුලින්ම පටන් ගන්න පුළුවන්. ඒ සීලේ සීමාව තුලම පටන් අරගෙන ඊට පස්සේ අපි ඒ සිහියෙන්ම වැඩ ටික කරගෙන යනකොට අර ඔක්කොම දේවල් අපිට ওই සිහිය ඇතුලේ අපේ මට්ටමට ඒ සිහිය තියෙන මට්ටමට ඔක්කොම අහු වෙනවා. ඉතින් ඒක අවශ්‍ය එන්න සිහිය දියුණු වෙනවා. දියුණු වෙනවත් එක්කම අපිට අර අපේ ඒ සීලේ සීමාව නැත්තම් ඒ සීලය තව ඉහළට ගෙනියන්නත් පුළුවන්. ඉතින් අර දිට්ඨිය ගැලවිලා ගියයින් පස්සේ ওই පංචශීලය අර ආර්යකාන්ත සීලය කියන තත්වයට එනවා. මම හිතන්නේ දැන් අපිට අපි සාමාන්‍යයෙන් ජීවිතය ගත්තම මම හිතන්නේ අපි අරමුණු තුල ගිලෙනවා. එතකොට තමයි අපි දන්නේ අපි ඇත්තම අතරමං වෙලා. හැබැයි අපි සති නිමිත්ත තියෙනවා නම් අපි අරමුණේ ගිලින්නේ නැහැ. එතකොට මම හිතන්නේ පළවෙනි ස්ටෙප් එක වශයෙන් අපිට මතක් වෙනවා මේක මෙහෙමයි මේක මේ විදිහට නෙමෙයි වෙන්න ඕනි කියලා. ඊට පස්සේ පළවෙනි එක ආවට පස්සේ මම හිතන්නේ අපි එක එක විදිහට අපිට කරන්න පුළුවන්. මම හිතන්නේ එක ක්‍රමයක් තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න මොකක් හරි සංසිද්ධිය. ඒ විදිහට මම හිතන්නේ තව ක්‍රමයකින් තව පැත්තකින් ඔය දැන් අපි කතා කළේ උපාදානීය පැත්තෙන්. මම හිතන්නේ එන්නේ විදිහට එක එක විදිහෙන් බලන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ සති නිමිත්ත කියන එක තියෙන්න ඕනේ අපිට ඒ අවස්ථාවලක මතක් වෙන්න. අර මේ ළඟදී සති නිමිත්තේ දක්ෂයෙක් වුණොත් මේ ප්‍රශ්නේ භාගයක් විසඳිලා ඇත්තටම කියනවා නම් ඒ තරම ඒක දක්ෂ වෙන්න ඕනේ. ඒක මේ නිතරම දවස පුරාම තියාගෙන නිදාගන්න යනකොටත් තියාගෙන ලොකු මුලින් මට අර මේ පළුගස්සවේ ශ්‍රද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ කිව්වා මේ මුලදී නිදි මරාගෙන දවස් 7ක් ඉඳලා තියෙනවා කියලා මේ නිදියන් නැතුව මේ ප්‍රගුණ කරන්න. ඉතින් අන්න ඒ වගේ මේක පුරුදු කරාම ඇත්තටම මට හිතෙන දෙයක් තමයි සති නිමිත්ත පුරුදු කරපු කෙනා ඒ සති නිමිත්තේ ඉන්න කැමැත්තක් ඇති වෙනවා. දැන් ඕනම දෙයකට ඡන්දයකුත් ඕනේනේ. සති නිමිත්තේ ඒ තියෙන ඒකේ ආනිසංශ දැක්කහම එයා එතන ඉන්න පුරුදු වෙනවා. අපි ඒකේ තමන්ගේ මේ කම්ෆර්ට් සෝන් එකට වෙනවා. ගැටලුව තමයි දෙතන සති නිමිත්ත කියලා අපි ගනිද්දී මේ එතන විදර්ශනාවක් යෙදෙන්නේ නැද්ද කියන එකයි මම අහන්නේ. සති නිමිත්ත කියලා ගන්න තැනදී අපි ඒක මේ සිහියෙන් ඉන්නවා කියන්නේ එතනදී විදර්ශනාවක් ඒ කියන්නේ අනිච්ච ධර්මතාවය මෙනෙහි කිරීමක් හෝ ඒකේ පටිසම්පාදාකාරයෙන් බැලීමක් හෝ එහෙම සිද්ධ වෙන්නේ නැද්ද? ඒ කියන්නේ හුස්මට සිත තියාගෙන ඉන්නවා කියන ස්වභාවයද? නෑ ඒ විතරක් නෙවෙයි අමරා මහත්මිය ඕනම දෙයකදී කියන්නේ හුස්ම ආනාපාන සතියේ පමණක් නෙවෙයි ඕන අපි හිතමු සක්මනේදී හරි ඔය කායානුපස්සනාවේ ඔක්කොම මේ කමඨහන් වලදී මේ ඒ සති නිමිත්ත තියාගන්න පුළුවන්.
ඕක ඔව් දැන් අපි හිතමු අපි තව කෙනෙක් එක්ක කතා කරනකොට අපිට නිමිත්ත අතෑරෙනවනේ. එතකොට එහෙම අතෑරෙන්න ඕනේ එතනදී මං අහන්නේ කොහොමද අපි සති නිමිත්ත පවත්වා ගන්න? අපි කෙනෙකුට කතා කරනකොට ඒක තමයි. ඒක යෝනිසෝ මනසිකාරයයි සති නිමිත්තයි දෙකක් විදියට තමයි මට තේරෙන්නේ. ඕ නෑ මේ යෝනිසෝ මනසිකාරය නෙවෙයි සති නිමිත්ත පුරුදු කරගත්ත කෙනාට මහත්මිය මම හොඳම වැඩේ අර මේ ඔය සතර සතිපට්ඨානය ප්‍රායෝගිකව දේශනා 25ක් තියෙනවානේ. ඒකේ මුල දේශනා ටික අහන්න. එතකොට මහත්මියට හොඳටම ඒක තේරෙයි. පළවෙනි දෙකේ තියෙන්නේ. පළවෙනි දෙකේනේ. එතකොට ඒක පුරුදු දැන් ඕක පුරුදු නොවිච්ච කෙනාට හුඟක් අය මේ මුලදී මේ ප්‍රශ්නේ අහනවා හරියට. දැන් අපි මම පුරුදු වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට මට ආරම්භන එනකොට මේ ආරම්භණය මම මේ අනිච්ච දුක්ඛ අනාත්ම ආකාරයට බලනවා. මොකද ඇත්තටම නිහඬියාවත් එක විතර්ක යෙදෙනවා නම් අපි කතා කරනවා අදිවචන වෙනවා නම් විතර්ක වෙලා එතනදී ගොඩ නැගිලා ඉවරනේ. එතකොට එහෙමවත් නොවි නිහඬව ඉඳලා සිත ඇතුලේ මානසිකාර කරන ස්වභාවයක් තමයි මම පුරුදු කරගෙන තියෙන්නේ. ඒක මම ඇහුවේ සති නිමිත්ත කියන්නේ එවැනි යෝනිසෝ මානසිකාරයක්ද? එහෙම නැත්නම් නෑ මේක යෝනිසෝ මානසිකාරයට ප්‍රථම අවස්ථාවක් සතිය පවත්වාගෙන එක. ඕක අර මේ එතකොට අර ආරම්භනත් එක්ක ගැටෙන්නේ නැති ස්වභාවයක් එනවා. කියන්නේ ඇලෙන්නේ නැති ස්වභාවයක් එනවා. එළබගෙන ඉඳ හදන උත්සාහ කරන ක්‍රමයක් තමයි මේක. ඒ කියන්නේ ඔව් විජේමාන මහත්තයා දැන් ඔව් අපි සිහිය එළඹුණ නැත්නම් අපිට යෝනිසෝ මනසිකාරය කරන්න බැහැනේ. මේක ඇත්තටම හිතන්න මේ ඒ කියන්නේ දැන් ඕක ඒ කියන්නේ ආමුද්‍රෝ කිව්වේ දැන් අපි ඇඟේ හුස්මම වෙන්න ඕනේ නැහැ. අපි තොල් අග ඒ වගේ තැනක් අපි ඒ අපිට සිහි කියන දැනෙනවා වගේ මුලින්ම මේව කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක අපි භාවනා මනසිකාරය ගැන නෙමෙයි. භාවනා ගැන නෙමෙයි මම අහන්නේ. භාවනා මනසිකාරයේ සති නිමිත්ත ගැන මට අවබෝධයක් යම් තාක් දුරට නෑ ඒක නෙමෙයි මේක කියන්නේ මහත්මිය හැමතිස්සෙම තියාගෙන ඉන්න. ඒ කියන්නේ භාවනා කරන වේ මොහොතකට නෙමෙයි හැමතිස්සෙම සති නිමිත්තට පුරුදු කරගෙන හිටියානම් දැන් මහත්මිය කරන වැඩේ වරදක් නෙමෙයි. ඒක ඒ විදියටම තමයි වෙන්නේ. මේකෙන් තියෙන ආනිසංශය තමයි දැන් හැමතිස් අනිත් මොහොත අපි හිතමු අපි දවසේ පැය 12ක් ගමුකෝ නිදාගන්න යන වෙලාව ඇරෙන්න. එතකොට දැන් මහත්මියට කරන්න ඕනේ හිතලමනේ ඕක මේ යෝනිසෝ මනසිකාරයේ යොදවන්න. දැන් නෑ ඒ කියන්නේ හිතන්නේ නැතුව ඒ කියන්නේ විදර්ශනා ඒ කියන්නේ දැන් පුරුද්දක් විදියට කරගෙන යනකොට ඒ වගේ නැග එනකොටම ඒක අවබෝධයෙන් තේරෙන්න ස්වභාවයක් තියෙනවා. නමුත් අර මම අහන්නේ සති නිමිත්ත කියන තැනදී මේ මට තියෙන ප්‍රශ්නය තමයි මේ සිත එක නිමිත්තක තියාගන්න පුළුවන්ද අපි ගාව අර අනුශේ වශයෙන් අපි ප්‍රහාණය කරනම තදංග වශයෙන් හරි ප්‍රහාණය කළ නැති ධර්මතා තියෙද්දී ඒවා මතුවෙන්නේ නැද්ද සති නිමිත්තත් එක්ක ගැටෙන්නේ නැද්ද කියන තැන මම අහන්නේ. ඒ කියන්නේ ලෞකික තියාගන්න පුළුවන්. නේද? පුළුවන් තියාගන්න. ඇත්තටම ඒක පුරුද්දක්. ඒ දැන් මට කතා කරන්න පුළුවන් මහත්මිය මං ගැන දැන් ඕක පුරුදු දැන් මුලදී පුරුදු කරනකොට හරියට පීනන්න පුරුදු වෙනවා වගේ වැඩක් ඕක. දැන් අපි මුලදී උත්සාහ කරාට අපිට පීනන්න බෑනේ. පීනන්න පුරුදු වෙච්ච උනාට පස්සේ යාට පීනන්න පුළුවන් ඕනම වතුරකට වැටුණා. ඉතින් අන්න ඒ වගේ සති නිමිත්තට පුරුදු වෙච්ච කෙනාට සති නිමිත්ත දිගින් දිගටම පවත්වන්න පුරුදු වෙන්න පුළුවන්. දැන් ඒක කාලයක් පුරුදු කරාම අපි හිතමු මම ඩ්‍රයිව් කරනවා කියලා. මම බැතර්ස්ට් ඉඳන් සිඩ්නි වලට ඩ්‍රයිව් කරනකොට මට ඒ මුළු කාලෙම සති නිමිත්ත තියාගෙන ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඉතින් ඒකින් වෙන හොඳේ තමයි අර ඕක අර මේ චප්පානක සූත්‍රය මට මතක විදියට ඒකේ අර ටැම්බර් සති නිමිත්ත විදියට ගන්නෙ මොකක්ද? දැන් ඔබතුමා ටැම්බර් ඒ කියන්නේ ටැම්බරකට ගැට ගහනවානේ ඔක්කොම සත්තු ටික අල්ලලා තේරෙනවද? එතකොට සති නිමිත්ත කියන්නේ අර ටැම්බර්. ප්‍රසන්ත චුට්ටක් ඉන්න මං පොඩ්ඩක් කියනකම් මම ඕක ප්‍රැක්ටිකලි කරනවා. මේ සද්දාතිස්ස ආමඳුරුවන් මේ කිව්වට පස්සේ මේ ඒ කියන්නේ වැඩට යනකොට උනත් මං ඉස්සර මේ පයින් යනකොට උනත් මට පුරුදු තොල් දෙක අග නෙමෙයි නාසිකාග්‍රය. නාසිකාග්‍රයේ හිත තියලා ඕනම වැඩක්
අර මේ කිව්වා වගේම ඇත්තට අපි අරමුණට ඇලෙන්නේ නෑ එතකොට. හරිම බොහොම හොඳට කල්පනාවෙන් හැමදේමත් කරගන්න පුළුවන්. මේ ඒක ටික ටික මේ පුරුදු කරනකොට තමයි ඒක තව පුරුදෙන් මට ප්‍රසන්න තරම් ඩ්‍රයිව් කරනකොට කරන්න බෑ. නමුත් ඒ හැම වැඩේදීම මතක් වෙන හැමතිස්සෙදිම මේ දැන් මම මේ ධර්ම සාකච්ඡාව අහන්නේ නාසිකාග්‍රේ සිත තියාගෙන. එතකොට හොඳටම ඒ කියන්නේ මං හරියටම ධර්ම සාකච්ඡාවත් මට ඇහෙනවා. මේ වෙන එකකට හිත යන්නෙත් නැහැ. නමුත් මං හොඳටම දන්නා නාසිකාග්‍රේ එතකොට හිත තියනවා කියලා. නමුත් අර මට ගොඩාක් පුරුදු නැති නිසා හරියට එහෙට මෙහෙට පයින් වෙලාවට මතක් වෙනකොට ටක් ගාලා නාසිකාග්‍රේට ගන්න ඕනේ. ඒක තමයි මට ප්‍රැක්ටිකලි මන් දන්නේ මට වැටහෙන ආකාරය. ඒක හරියට අමර මහත්මයා දැන් අපි තුන් අපේ අතේ තුවාලයක් හැදලා තියෙනවා කියලා ඉවරලා හුඟක් වේදනාව මේ එකක් කොහොම හරි අපි ටච් කළොත් අපිට රිදෙනවා. ඉතින් එතකොට අපි ඒකත් තියාගෙන අපි වැඩ කරනවා කිසියම් ආකාරයෙන් අප අත අර තුවාලේ ටච් වෙන්න ගියොත් අපි ඒක කරෙන්නේ නැහැ. මට දැන් මට යම් අර උත්තර මහත්මිය කිව්වම මට යම් කිසි හැඟීමක් ආවා. ඒ කියන්නේ හැබැයි එතන මම දකින්න දේ තමයි අපිට ටැඹකට ගහනවා කියපු දේත් හරි අපි සිත එහෙම නෑ. දැන් මම යෝනිසෝ මනසිකාරයේ යෙදෙනකොට අනිවාර්යෙන් බලවත් සතියක් තියෙන්න ඕන. නිමිත්තවන්ත සතියක් තියෙන්න ඕන. ඒ සතියත් එක්ක තමයි යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්නේ. නමුත් අර මම කිව්වේ අපි ප්‍රායෝගිකව යෙදෙද්දී මේ දැන් අපි මේ වහනකොට ධර්ම සාකච්ඡා කරනකොටත් ඒ කියන්නේ හොඳ යෝනිසෝ මනසිකාරය එතන සිහිය කියන තැන ඒ එක චිත්ත වීතිය කියලා මම හිතන්නේ එකම සිත් වලට තමයි යොදන්නේ. දැන් නාසයට ගියාම ආයි සිත් වල භවාංගයට කියලා වෙනස් කරලා ආයි එනවා. මට හිතෙන්නේ ඒ වගේ. එතකොට අර දැන් අතරම ඔතන අපි පොඩ්ඩක් ඔක ටිකක් ඇතුලෙන් බැලුවොත් ඕකේ මට හිතෙන විදිහට සති නිමිත්තර භාවනා මනසිකාරයේදී තාම උපයෝගී. ඒ කියන්නේ අපිට මේ ඔතන ආනාපාන සතියේදී සති නිමිත්ත නේද මං හිතන්නේ අපිට කතා කරේ නාසිකාග්‍රේ කියලා. නෑ ඕක අනිත් භාවනාවලදීත් ඕක යොදන්න කියලා තමයි මං ඒකයි මේ මහත්මියට කිව්වේ ඕක මේ අර මුල දේශනා අහන්න කියලා. ඒ වයේදී ඒ මුල දේශන තව තියෙනවා මේ මාංකඩවල සුදස්සන ස්වාමින් වහන්සේ, පිටිකල ගුණරත්න ස්වාමින් වහන්සේ, කුමාර කශ්‍යප ස්වාමින් වහන්සේගේ එහෙම ඔය සති නිමිත්ත ගැන කරපු දේශනා ඒව හරිම වටිනවා. මම බලනවා ඇත්තට මේවා පරිහරි කියන්නේ මම දැනටත් කරනවා. නමුත් මට තියෙන විදිහට දැන් අපි පටලවා ගන්නවා කියන තැනක් යම් කිසි මට්ටමක් මට නිකන් හැංගෙනවා. මොකද හේතුව අපි අර බුදුහාමුදුරු දේශනා කරනවානේ කෑලගහේ උපමාව. කෑලගහේ උපමා කරපු සූත්‍රයක් දේශනා කරනවානේ අපි කෙනා ඒ කියන්නේ කෑලගහ එක එක තැනදී දකින්න කෙනානේ විස්තර කරන්නේ. හැබැයි ඒ සියලුම දෙනා එකම දේනේ මේ දැකලා තියෙන්නේ. මම හිතන්නේ මේ විදිහට දැන් ඉතින් ඕක නෑ වරදක් කරනවා කියලා නෙමෙයි කිව්වේ. හැබැයි අපි එක්තරා විදිහක දෙයක් තියෙනවා. මොකද භාවනාවට ගිහාම මේ මම දකින දේ තමයි භාවනාවට අපි යනවා. මොකද මුල ටික අමතක කරලා. බුදුන් වහන්සේ මුලින්ම කියපු ප්‍රතිපදා ටික අමතක කරලා භාවනාවට යනවා. සමහරු භාවනාවට පසු යනවා අර මුල ප්‍රතිපදාවත් එක. ඉතින් ওই දෙපැත්තෙම සාක්ෂාත් වෙනවා. ඒකේ ගැටලුවනේ. නමුත් අර මම දකින දේ තමයි අපි අර එකම ප්‍රතිපදාවකට පුරුදු වුණොත් එතනදී ඒක අපේ පෞද්ගලික විදිහට යෙදෙනවානේ. ඒක අපි පෞද්ගලිකව කරන ස්වභාවය වෙනවානේ. ඒතර කෙනකෙනා අනුව ඒක වෙනස් වෙනවා. ඒක මම හිතන්නේ මේ විදිහට. ඒතර උත්තරා මහත්මිය ඒ පුරුද්ද කරනවා කියන්නේ ඒක ඉතා කුසලයක්. එතකොට දැන් ප්‍රසන්ත මහත්මිය මේ විදිහට යෙදෙනවා කියන්නේ ඒක ඉතාම වීරයක්නේ ලොකු. ඒ වීරයත් එක්ක මේක යෙදෙනකොට ඒක කෙනකෙනාට අනුව වෙනස්. ඉතින් අර අපි මේ වැඩිපුර මේකට සීලයෙන්ද සමාධියෙන්ද ප්‍රඥාවෙන්ද කියන එක නෙමෙයි. අපි මේ තුනම සාමූහිකව එක විදිහට යොදලා මේ මාර්ගයට යොදන්න පුළුවන් නම් ඒක ඇත්තටම ඉතාම විශේෂයි කියලා මම හිතනවා. නෑ ඕක මෙහෙම ගන්නකෝ. අපි හිතමු කෙනෙකුට සති නිමිත්තක් කියලා එහෙම එකක් නැහැ කියලා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ යාට සතර සතිපට්ඨානය වඩන්න බැහැයි කියලා. මේක ඇවිල්ලා බුදුහාමුදුරුවෝ අපිට කියපු නිකන් කල්යාණ මිත්‍රයෙක් වගේ. සති නිමිත්ත කියන්නේ කල්යාණ මිත්‍රයෙක් වගේ. අර ටැඹකට සත්තු 5 දෙනා බැන්දට සත්තු 6 දෙනා බැන්දට පස්සේ සත්තුන්ට ගෝචර වෙන තැනට යන්න බෑනේ. අන්න ඒ වගේ ඒක උදව්වක්. ඒක බලන්න පුළුවන් පැහැදිලිව නේද?
ඔව් අන්න එයාව පහසු කරනවා. ඒ කියන්නේ දැන් ඕකේ කාලෙක මේ මාංකඩවල සුදර්ශන ස්වාමීන් වහන්සේ කිව්වා දැන් කෙනෙකුට සති නිමිත්ත බෑ කියමුකෝ පුරුදු කරන්න. එයා අඩු ගානේ මානසිකාරයක් පවත්වනවා නම් මේ මෛත්‍රී මානසිකාරයක් දවස පුරා එයාටත් ඒ වගේම ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් දැන් අමරා මහත්මිය මේකේ නිතරම යෙදෙන හින්දා දැන් මහත්මිය කරන විදියට ඒක කරගෙන යන්න පුළුවන්. නමුත් අපි හිතමු සාමාන්‍ය ජෙනරලි ගත්තොත් ගක් අයට මේක නිකන් අපිට සාක්කුවේ දාලා තියෙන මේ උදව්වක් වගේ. දැන් සති නිමිත්තට පුරුදු වෙච්ච එක්කෙනාගේ හිත එහෙට මෙහෙට දුවන ගතිය අඩුයි. මොකද එයා සති නිමිත්තේ ඉන්න හින්දා හැමතිස්සෙම. නමුත් කෙනෙක් සීලයෙන් සමාධියෙන් හොඳට පුරුදු කරපු කෙනෙකුට සමහර විට එහෙම නැතුව කරන්න පුළුවන් වෙයි. අන්නේ මේක ඔය ධ්‍යාන විභංගයේ මට මතක විදිහට මේ ධ්‍යාන විභංගයේදී ඔය කසින භාවනාවලදී පවා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා කියලා මේ කියනවා මේ ඔය සති නිමිත්ත තියාගෙන ඒවා කරන්න කියලා. ඒ කියන්නේ අපි විදර්ශනා වෙනකොට සති නිමිත්ත යෙදෙනවා. නමුත් අනිත් හැම අවස්ථාවම සති නිමිත්ත යෙදෙනකොට අපිට අර අකුසලයට බරවීම සම්පූර්ණයෙන්ම නවතින පැත්තට යනවා කියන එකයි නේද මම හිතන්නේ. ප්‍රසන්න මහත්තයා මම හිතන්නේ ඒකෙන් අපි මේ මොහොතේ තියාගන්නවා කියලා මට හිතෙනවා. සති නිමිත්තෙන් අපි මේ මොහොතේ තියාගෙන ඉන්නවා. එහෙනම් දැන් අපි සාමාන්‍යයෙන් එක අරමුණු වලට යනවනේ, ගිලෙනවනේ අරමුණු වල. අපි මේ මොහොතේ තියාගන්නවා මම හිතන්නේ. එතකොට අපිට යම් මේකක් එනවා අනිත් ගැන හිතන්න, විදර්ශනා කරන්න හරි මට තේරලා තියෙන එක එහෙම දෙයක් කියලා. හරි එහෙම තමයි. අතීතයට යන්නෙත් නැහැ, අනාගතයට දුවන්නෙත් නැහැ. සති මට ඒ පෞද්ගලිකව මං කරන පොඩි මොහොතදී හරි ඒ දැනුණ දේ මම මේ කිව්වේ. හැබැයි ඔක හරි පුදුම දෙයක්. දැන් මං මේ සතර සතිපට්ඨාන ඒ ගෲප් එක දැන් කාලයක් කරගෙන යන හින්දා මම දන්නවා එතන ඉන්න දැන් කල්යාණ මිත්‍රයෝ ඉන්නවනේ 50ක් 40ක් 50ක් විතර. එතකොට සමහර අයට මේ සති නිමිත්ත හොඳට පුරුදු වෙලා. හැබැයි තවත් සමහර අය ඉන්නවා ඒගොල්ලෝ කොච්චර උත්සාහ කරත් ඒ සති නිමිත්තට හරිය ඒක කරගන්නම බෑ. ඉතින් ඒක මං හිතන්නේ එතකොට අධෛර්යමත් වෙන්න හොඳ නෑ. ඒක පුරුදු කරගන්න බැරි වුණොත් ඒක කරගන්න බෑයි කියලා ධර්ම මාර්ගයේ දිගට යන්න බැරි කමක් නැහැ. නමුත් අරක නිකන් මේ තමන්ගේ කල්යාණ මිත්‍රයෙක් වගේ දෙයක් කියලා තමයි මට හිතෙන්නේ. හැමතිස්සෙම අර තමන්ව හරි මේ හිත දුවන්නේ නැතුව අකුසලයට යන්න නැතුව විදර්ශනාව පැත්තටම යන්න පුළුවන් විදිහට යොමු කරගෙන ඉන්න කල්යාණ මිත්‍රයෙක් වගේ කියලා තමයි මට හැඟෙන්නේ. ඒක වැඩිපුර විස්තර කරනවා නම්. මම හිතන්නේ අපි සෑහෙන්න හොඳ සාකච්ඡාවක් දීර්ඝ වශයෙන් කළා. අපේ ඉසුර නිත්මින මහත්මයා මම හිතන්නේ පහුවෙලා සම්බන්ධ වුණේ. ඔබ මහත්මයාට මොන හරි ප්‍රශ්න තියෙනවද අපිට අවසාන වශයෙන් සාකච්ඡා කරන්න? අවසරයි තුරුවන් සර්ණයි මහත්මිය. මේ එතකොට අර සති නිමිත්ත කියන එකමද මේ කමඨහන කියන්නේ? මට චුට්ටක් ඒක පැහැදිලි කර දෙන්න. භාවනා කමඨහන් කියන්නේ සති නිමිත්ත කියන්නේ එකක්මද? ප්‍රසන්න මහත්මයා නෑ සති නිමිත්ත කියන්නේ මේ ඉසුර මහත්මිය මේ දැන් භාවනා කමඨහන් කියමුකෝ. අපි දැන් සතර කායානුපස්සනාවේ කමඨහන් 14ක් තියෙනවනේ. එතකොට දැන් මේ බුදුහාමුදුරුවෝ කියන්නේ සති නිමිත්ත තියාගෙන කමඨහන් වඩන්න කියලා. ඒ කියන්නේ අපි හිතමු ආනාපාන සතිය කියමුකෝ. ආනාපාන සතියේදී කියනවා නාසිකාග්‍රේවා මුඛ නිමිත්තේවා කියලා කියනවා. මෙහෙම සතින් උපට්ඨිපෙත්තා කියලා තමයි දේශනා කරන්නේ. ඉතින් ඒ වගේ ඒ සති නිමිත්ත තියාගෙන තමයි කමඨහන් වඩන්න කියන්නේ. දැන් මේක හරියට අර අපේ අර ගල් පියුමේ අමරරන්සි ස්වාමින් වහන්සේ උපමාවක් දුන්නේ මේ ගොනෙකුගේ උපමාවක්. ගොනා ලෑස්ති කරගන්න. ගොනා කියන්නේ අපේ හිත. දැන් මේ ගොනා ලෑස්ති කරගන්න ඕනේ කුඹුර මැද්දෙන් යන්න. එතකොට යන්න ඕනේ හරියටම නියර දිගේ. නියර තමයි අපේ භාවනා කමඨහන. මේ නියරෙන් ඒ කියන්නේ වර්තමාන අරමුණ. නියරෙන් දෙපැත්තේ තියෙනවා
ගොයම කියන්නේ එක්කෝ අතීතේ නැත්තම් අනාගතය. ඔය දෙකට ගොයම නොකන විදියට නියර දිගේ හරියට ගෙනියන්න එපයි හරකා. එතකොට ගෙනියන්න හරියටම දැන් මේ හරකා පුරුදු කරගන්න ඕනේනේ. අන්නේ පුරුදු කරගන්න තමයි අපේ හිත මුලින්ම අපි සතියට ගේනවා. සතියට ගෙනෙල්ලා හිත විසිරෙන්නේ නැති ස්වභාවයේ තියාගන්නවා. ඒක තමයි ඒකේ ප්‍රායෝගික පුරුව තමයි සති නිමිත්ත. අන්න ඒ විදිහට සති නිමිත්ත හොඳට හිතේ පුරුදු කරගත්තයින් පස්සේ අපි පටන් ගන්නවා කමඨහන් ටික. කායානුපස්සනා කමඨහන් 14. ඊට පස්සේ චිත්තානුපස්සනාවට යනවා. එතන කමඨහන් ටික මේ වේදානුපස්සනාවට ගිහිල්ලා එතන කමඨහන් 6 ගන්නවා. ඊට පස්සේ චිත්තානුපස්සනාවට ගිහිල්ලා එතන ඒ කමඨහන් 7 9 ඒ විදිහට අපි පුරුදු කරනවා. අන්තිමට අපි ධම්මානුපස්සනාවට යනවා. ඒ ටික කමඨහන් කරන්න ඉස්සෙල්ලා හිත හරියට හදාගන්න එක තමයි සති නිමිත්ත කියලා එකෙන් පුරුදු කරන්නේ. පැහැදිලි මහත්මයා. බොහොම පිං. එහෙමනම් පින්වතුනි අපි අද හොඳ සාකච්ඡාවක් කළා. මම හිතන්නේ අපි හුඟක් දේවල් ඉගෙන ගත්තා එකිනෙකා. මමත් හුඟක් දේවල් ඉගෙන ගත්තා. මම හිතන්නේ අනික් අය ඒ විදිහට වෙන්න ඇති. ඉතින් එකිනෙකාට උදව් කරගැනීමෙන් මේ කරගත්තා වූ පින් බලෙන් ඔබ සියලු දෙනා පතන්නා වූ බෝධියකින් නිවන් සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද දවසට අපි මේ සාකච්ඡාව අවසන් කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම පිං විජේමාන මහත්තයා තමන්ගේ වටිනා කාලය කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් යොදාගෙන මේ ධර්ම සාකච්ඡාවත් එතනින් ගියාම සෙනසුරාදා දේශනාවත් පවත්වාගෙන යමින් කරන්නේ ලොකු කුසලයක්. ඒ කුසලයේ විපාක වශයෙන් ඔබතුමාන්ට මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් වේවා. ඔබතුමන් නිදුක් නිරෝගී වේවා. ඔබගේ පවුලේ සම දෙනා නිදුක් නිරෝගී වේවා කියලා මේ ඔක්කොම කල්යාණ මිත්‍රයන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. ඇත්තටම මේ මමයි කියන්න ඕනේ ඔබතුමාලගේ කාලය මේව කරගෙන මෙතෙන්ට එන්නේ ගැන. මොකද මම තමයි මම හිතන්නේ වැඩි හරියක් ඔබතුමාලගේ කාරණා ඉගෙන ගන්න මගෙන් ඉගෙන ගන්න දේවල් මොකක් අඩු ඇති කියලා මට හිතෙනවා. ඒ හින්දා ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. එතනදි විජේමාන මහත්තයා අපිට මේ අවස්ථාව සලසා දෙන්නේ ඇත්තටම ඔබතුමානේ. ඉතින් ඒකින්ද සියලු කුසල් ඔබතුමාටත් අනිවාර්යෙන් ඒකාන්තයෙන්ම ලැබෙනවා ප්‍රත්‍ය වෙනවා. ඒසීමයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැම දිනාටම. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම.